ආයිබෝවන් තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස මෙහිණින් වහන්ස ආදරණීය දරු දැරියනි මූලික පිරිවෙනේ පස්වන ශ්‍රේණියට අදාළ විද්‍යාව පාඩම් මාලාවේ පස්වෙනි විද්‍යාව පාඩම අප මේ වන විට සාකච්ඡා කරමින් ඉන්නවා. පස්වන විද්‍යාව පාඩම ධාරා විද්‍යුතය. මේ ධාරා විද්‍යුතය හා ඒ හා සම්බන්ධ සංසිද්ධි ගැන තමයි අපි මේ පාඩමේදී කතා කරන්නේ. පාඩමේ මුල්ම කොටස හැටියට අපිට තියෙන්නේ ගෘහ විද්‍යුත් පරිපථය කතා කරන්න කියලා අපි කිව්වා. අපි කතා කරා ගෘහ විද්‍යුත් පරිපථයේ යම් කොටසක්. අපි කිව්වා ජාතික විදුලි ජාලයේ ලංකාවේ නිවෙස් වලට සපයන විදුලියට කියන්නේ ජව මූලික විදුලිය. එක වෝල්ට් 230ක වෝල්ටීයතාවයකින් යුක්ත හර්ට්ස් 50ක සංඛ්‍යාතයකින් යුක්ත ප්‍රත්‍යාවර්ත ධාරා විදුලි සැපයුම. වෝල්ට් 30ක වෝල්ටීයතාවයකින් යුක්ත හර්ට්ස් 50ක සංඛ්‍යාතයකින් යුක්ත ප්‍රත්‍යාවර්ත ධාරා විදුලි සැපයුම. මොකක්ද ප්‍රත්‍යාවර්ත ධාරාව කියන්නේ කියලාත් අපි ඉගෙන ගත්තා. මේ විදුලිය ජනනය කරන ආකාරය ගැනත් අපි කතා කෙරුවා. ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටි ජල විදුලි බලාගාර, තාප විදුලි බලාගාර, ගල්අඟුරු බලාගාර, ඩීසල් බලාගාර ආදී මේ විදුලි බලාගාර වලින් තමයි ප්‍රධාන වශයෙන් ඩයිනමෝ කරකවල විදුලිය නිපදවන්නේ. ඒ නිපදවන විදුලිය ප්‍රත්‍යාවර්ත විදුලියක්. මේක අඩු වෝල්ටීයතා යටතේ තරමක් විශාල ධාරා යටතේ තමයි ඩයිනමෝ වගේ නිපදවන්නේ කියලා කිව්වා. නමුත් මේක සම්ප්‍රේෂණය කරද්දී ශක්තිය හානි අඩු කරන්න අපි මේ විදුලිය අධි වෝල්ටීයතා බවට පරිවර්තනය කළ අඩු ධාරා බවට පත් කරනවා. ඒක කරන්නේ විදුලි බලාගාර ළඟ තියෙන අධිකර පරිණාමක වලින්. එහෙම නේද? මතක් කරනවා මම මේ කරුණු ටික. එතෙන් සිට අධි වෝල්ටීයතා යටතේ ප්‍රධාන නගර වෙත විදුලිය සම්ප්‍රේෂණය කරාට පස්සේ ප්‍රධාන නගර තුලදී ඒ විදුලි උපපොළවල් වලදී මේ සවි කරලා තියෙන අවකර පරිණාමක මගින් අර අධි වෝල්ටීයතා අඩු වෝල්ටීයතා බවට පත් කරලා තරමක් ධාරාව වැඩි කරනවා. නිවෙස් වලට බෙදා හැරීමට ප්‍රථම ප්‍රාදේශීය උපපොළවල් වලදී තවදුරටත් වෝල්ටීයතාවය අඩු කරලා වෝල්ට් 230 දක්වා අඩු කරලා නිවෙස් වලට බෙදා දෙනවා. ඉතින් අපි කතා කරුවා නිවසට විදුලිය සපයන්නේ නිවසට ආසන්නයේම තියෙන විදුලි කණුවේ ඉඳලා. නිවසට ආසන්නයේම තියෙන විදුලි කණුවේ ඉඳලා තමයි නිවසට විදුලිය සපයන්නේ. ඒ විදුලි කණුවේ ඉඳලා නිවසට විදුලිය සපයන රැහැනට අපි කියන්නේ සේවා රැහැන. මේ සේවා රැහැන සජීවී සහ උදාසීනී යන රැහැන් දෙකකින් සමන්විතයි. සජීවී රැහැනේ තමයි ඇත්තටම විදුලි ධාරාව තියෙන්නේ. උදාසීන රැහැනේ විදුලි ධාරාවක් නැහැ. සම්මතයක් හැටියට ගත්තොත්. මේ සේවා රැහැනේ සජීවී රැහැනේ මුලින්ම නිවසේ ඉදිරිපත් සවි කරලා තියෙන අධිධාරා පරිපථ බිඳිනේ හරහායි ගමන් කරන්නේ. එක ඇම්පියර් 40ක පමණ උපරිම ධාරාවක් ගමන් කළ හැකි ඉලෙක්ට්‍රොනික ස්විච් එකක්. ඇම්පියර් 40ට වඩා අධික ධාරාවොත් ඒ ස්විච් එක ස්වයංක්‍රීයව ඕෆ් වෙලා ඒ අධික ධාරාව නිවස තුළට ගමන් කිරීම වළක්වනවා. ඊට පස්සේ මේ අපි මේවා එකින් එක කතා කරාම අපි පොඩ්ඩක් මතක් කරගෙන යනවා. මේ විදුලි සැපයුම නැත්නම් මේ සේවා රැහැනේ ප්‍රධාන රැහැන් දෙක විදුලි මීටරය හරහා ගමන් කරනවා. පාරිභෝගිකයා විසින් පාරිභෝජනය කරනු ලබන විද්‍යුත් ශක්ති ප්‍රමාණය මැනීම තමයි විදුලි මීටරයේ කාර්යය. පාරිභෝගිකයා විසින් පාරිභෝජනය කරනු ලබන විද්‍යුත් ශක්ති ප්‍රමාණය මනින එක තමයි මේ විදුලි මීටරයේ කාර්යය. විදුලි මීටරයෙන් පස්සේ ඊළඟට මේ වයර් දෙක නැත්තම් මේ සජීවී සහ උදාසීනී ප්‍රධාන සැපයුමේ සජීවී සහ උදාසීන රැහැන් දෙක යන්නේ නිවස තුල තියෙන වෙන්කරණයට. වෙන්කරණයවත් ප්‍රධාන ස්විච් එක. එක ඇම්පියර් 30ක පමණ උපරිම ධාරාවක් ගමන් කළ හැකි ස්විච් එක. ඒ වෙන්කරණයේ කාර්යය තමයි නිවෙස් හිමියාට අවශ්‍ය මොහොතක සිය නිවසේ විදුලි සැපයීම සම්පූර්ණයෙන් නිසන්දි කිරීම.
ඔහු කොහේ හරි යන වෙලාවට ගෙදර විදුලිය සම්පූර්ණයෙන් නතර කරන්න ඕන නම් වෙන්කරණයෙන් ඔෆ් කරලා යන්න පුළුවන්. හදිසි විදුලි නඩත්තු කටයුත්තක් තියෙන වෙලාවක වෙන්කරණයෙන් විදුලි සැපයීම විසන්ධි කරලා නඩත්තු කටයුත්ත ගේ ඇතුලේ කරගන්නට පුළුවන්. හදිසි විදුලි ගිනි ඇතිවීමක් වගේ එකක් වුණොත් වෙන්කරණයෙන් ගෙදරට විදුලිය සැපයීම නතර කරන්නට පුළුවන්. මෙන්න මේ වගේ අවස්ථා. වෙන්කරණයෙන් පස්සේ මේ ප්‍රධාන සැපයීමේ සජීවී රැහැන සහ උදාසීන රැහැන ඊළඟට සම්බන්ධ වෙන්නේ පරිපත බිඳිනයට. ශේෂ ධාරා පරිපත බිඳිනේ නිවිස්වල නම් තියෙන්නේ. බිම්කාන්දු පරිපත බිඳිනයක් තියෙනවා ලොකු කර්මාන්ත ශාලාවල වගේ. මේකේට සව සිංහල නමක් කියනවා පැන්නුම් ස්විච්. අපි සාමාන්‍යයෙන් දන්නේ ට්‍රිප් ස්විච් එක කියලානේ. යම් කිසි ගෘහ විද්‍යුත් පරිපතේ යම් කිසි කොටසක විදුලිය කාන්දු වීමක් සිදු වෙලා එමගින් පුද්ගලයන්ට උපකරණවලට සතුන්ට හානි සිදුවීම වළක්වන්න තමයි විශේෂයෙන්ම උපකරණ වලට සහ පුද්ගලයන්ට හානි සිදුවීම වළක්වන්න තමයි අපි මේ පැන්නුම් ස්විච් එක දාලා තියෙන්නේ. මොකද විදුලිය කාන්දු වෙලා ඒ කාන්දු වෙච්ච විදුලිය භූගත වුණොත් භූගත කම්බිය හරහා පැන්නුම් ස්විච් එක ස්වයංක්‍රීයව ඔෆ් වෙනවා. ඔටෝමැටිකලි ඔෆ් වෙනවා. ස්වයංක්‍රීයව විවෘත වෙනවා. හරි. හැබැයි ඒකට භූගත කම්බියක් තියෙන්න ඕනේ. පැන්නුම් ස්විච් එකේ ක්‍රියාව සඳහා අර්ත් වයර් එක තියෙන්න ඕනේ. ඒක නිසා අර කාන්දු වෙච්ච විදුලියෙන් සිදුවන හානිය වළකිනවා. ඊළඟට මේ සජීවී රැහැන සහ උදාසීන රැහැන අපි සම්බන්ධ කරේ ගෙදර අවශ්‍යතාවය අනුව විදුලිය බෙදා දෙන විබෙදුම් පෙට්ටියට. මේ විබෙදුම් පෙට්ටියේ නිවෙස් හිමියාගේ අවශ්‍යතාවය අනුව අවශ්‍ය ප්‍රමාණයේ පහන් පරිපත සහ අවශ්‍ය ප්‍රමාණයේ කෙවෙනි පරිපත වලට විදුලිය බෙදලා දෙනවා. ඒක බෙදලා දෙන ක්‍රමය ඔබ වහන්සේලා දන්නවා. ප්‍රධාන සජීවී රැහැන උප සජීවී රැහැන් කිහිපයකට වෙන් කරනවා. ප්‍රධාන උදාසීන රැහැන උප උදාසීන රැහැන් කිහිපයකට වෙන් කරලා ඒ එක් එක් උප සජීවී රැහැනයි එක් එක් උප උදාසීන රැහැනයි පාවිච්චි කරලා පහන් පරිපත සහ කෙවෙනි පරිපත සකස් කරනවා. සාමාන්‍යයෙන් පහන් පරිපතයකට ලබා දෙන උපරිම ධාරාව ඇම්පියර් 5ක් හෝ 6ක්. කෙවෙනි පරිපත වලට සාමාන්‍යයෙන් ඇම්පියර් 6 දෙන වෙලාවල් තියෙනවා. ටිකක් වැඩිපුර විදුලිය ගන්න තැන්වලදී ඇම්පියර් 13ක් හෝ ඇම්පියර් 15ක් දෙනවා. ඒතර ඒ පරිපත වලින් ගන්න උපරිම ධාරාව පාලනය කරන්න හැම උප උදාසීනී රැහැනකටම MCB එකක් සිංගිති පරිපත බිඳිනයක් ඒ නියමිත ඇම්පියර් අගයෙන් යුක්ත සිංගිති පරිපත බිඳිනයක් විවිධ පෙට්ටිය තුල දාලා තියෙනවා. එකෙන් කරන්නේ අදාළ නියමිත ධාරාවට වඩා අඩු ධාරාවක් ගලීමට ඉඩ දීමත් නියමිත ධාරාව ඉක්මවා ධාරාව ගැලුවොත් ඒක නතර කිරීම. සිංගිති පරිපත බිඳින. මම අතීතයේදී උකට පාවිච්චි කරේ විලායක. වර්තමානයේ පාවිච්චි කරන සිංගිති පරිපත බිඳින. එතකොට දැන් ওই ඔක්කොම කොටස් ටික එකට එකතු කරලා අපි මේ දක්වා ඉගෙන තියෙන ගෘහ විද්‍යුත් පරිපතය අපිට මේ වගේ රූප සටහනක් අඳින්න පුළුවන්. මේ ඔක්කොම ටික එකතු කරලා මේ දක්වා ඉගෙනගෙන තියෙන ගෘහ විද්‍යුත් පරිපතය අපිට මෙහෙම අඳින්න පුළුවන්. කොහොමද? මෙන්න මේ විදියට. අපි අඳිනවා විදුලි කණුව නිවසට ආසන්නතම විදුලි කණුව මේ. ඊළඟට අපි අඳිනවා නිවස. ඊළඟට අපි මේ නිවස කමක් නෑ. හරි. දැන් මේ නිවසට විදුලිය ලබා ගන්න ඒ නිවසේ සවි කරලා තියෙනවා අර එල් අයිරින් කෑල්ල කියලා යකඩ කූරක් මේ. ඒතර ඔකට තමයි විදුලිය දෙන්නේ. ඔකට තමයි අපි විදුලිය දෙන්නේ. දෙන්නේ සේවා රැහැනේ. සේවා රැහැනේ තියෙනවා සජීවී රැහැන සහ උදාසීන රැහැන කියලා රැහැන් දෙකක්. හැබැයි දෙක එකට එකතු වෙලා තමයි අපිට පේන්නේ. නිසා අපි කළු පාටින් අඳිමු. සේවා රැහැන. ටිකක් මහත ඝනකම් රැහැනක්. ඒක ඇතුලේ රැහැන් දෙකක් තියෙනවා සජීවී රැහැන සහ උදාසීන රැහැන. හරි. ඊට පස්සේ අපි නිවසේ පිටත ටික වෙනම අඳිමු.
නිවසේ පිටත ටික වෙනම අඳින්නයි හදන්නේ. හරි මේ විදියට. දැන් මේ පිටත හයි කරලා තියෙනවා ශේෂ ධාරා පරිපත. මේ ටික ලොකුවට අඳින්න වෙනවා. දැන් පොඩි නිවස ඔක ඇතුලේ අර උපකරණ ඔක්කොම පොඩිට අඳින්න බෑනේ. ශේෂ ධාරා පරිපත බිඳිනේ. ශේෂ ධාරා පරිපත බිඳිනේ නෙවෙයි අතරම අධිධාරා පරිපත බිඳිනේ. අධිධාරා පරිපත බිඳිනේ මුලින්ම මේ කියන්නේ අධිධාරා පරිපත බිඳිනේ. හරි මේ ඒකේ ඔන් එක මේ ඒකේ ඕෆ් එක. ඊළඟට තියෙනවා විදුලි මීටරය. විදුලි මීටරය. ඊළඟට ගේ ඇතුලේ මේ ගෙයින් පිටත මේ දෙක තියෙන්නේ නිවසෙන් පිටත. ඊළඟ නිවස ඇතුලේ තියෙනවා ප්‍රධාන ස්විච් එක. ඒවත් වෙන්කරණය. ඊළඟ තියෙනවා පැන්නුම් ස්විච් එක. ට්‍රිප් ස්විච් එක. ශේෂ ධාරා පරිපත බිඳිනේ. හරි ඒකේ පරීක්ෂා බොත්තමක් තියෙනවා මේ විදිහට පැත්තේ. පරීක්ෂා බොත්තමක් තියෙනවා. ඊළඟට තියෙනවා විබෙදුම් පෙට්ටිය. මෙන්න මේ විදිහට. විබෙදුම් පෙට්ටිය. නේද? ඔය විදිහටයි තියෙන්නේ. හරිද? දැන් අපි මේ වයර් දෙක ගේනවා. දැන් ඔබ දන්නවා ප්‍රධාන සේවා රැහැනේ සජීවී රැහැන තියෙනවා උදාසීන රැහැන තියෙනවා. අපි මෙතනින් ගමු. හරි මේ ඇතුලේ තියෙන ටික මේ වෙන් කරලා තියෙන්නේ. මේ සජීවී රැහැන මේක හරහා ගිහිල්ලා. සජීවී රැහැන මේක හරහා ගිහිල්ලා. හරි මේ විදිහට ගිහිල්ලා අපිට පුළුවන් ඒක මෙතනින් ගන්න. රතු පාටින් පෙන්වන්නේ සජීවී රැහැන ලයිව් එක. හරි ඊළඟට ඒක මෙතනින් ගිහිල්ලා මේකට. ඒක මෙතනින් ගිහිල්ලා මේ විදිහට. ඉතින් මෙහෙම ගියා මෙතනට. මෙතනින් මේ විදිහට ගත්තා. මෙතනට ගත්තා. දැන් උදාසීන රැහැනත් බලමු අපි. උදාසීන රැහැන සාමාන්‍යයෙන් නිල් පාටයි. කළු පාටත් සම්මත වර්ණයක්. නමුත් සාමාන්‍යයෙන් අදින් නිල් පාටයි. උදාසීන රැහැන අධිධාරා පරිපත බිඳිනේ හරහා ගමන් කරන්නේ නියුට්‍රල් එක. හැබැයි විදුලි මීටරය හරහා යනවා. මේන් ස්විච් එකෙන් යනවා. ට්‍රිප් ස්විච් එකේ යනවා. ගිහිල්ලා ඒක මෙතනට එනවා. අපි මෙහෙම ගමු. දැන් මේ විබෙදුම් පෙට්ටියේදී මේ ප්‍රධාන සජීවී රැහැන උපසජීවී රැහැන් කිහිපයකට අපි වෙන් කර ගන්නවා මෙහෙම. උපසජීවී රැහැන් කිහිපයකට වෙන් කර ගන්නවා. 5කට විතර මම වෙන් කරා. L1 L2 L3 L4 L5 ආදී වශයෙන්. හරිද? එතකොට ඒවට අපි ෆියුස් එක ගානෙත් දාන්න ඕනේ. හරි? ෆියුස් එකක් දාන්න ඕනේ. ඒත් ෆියුස් දාන්නේ මේ විදියට.
සාමාන්‍ය මේ විදිහට කියන්න පුළුවන් ෆියුස් නැත්නම් MCB එකේ ප්‍රශ්නයක් නැහැ. MCB එකේ නම් පොඩ්ඩක් මීට වඩා වෙනස් පරිපථ සංකේතය. මෙන්න මේ විදිහේ පරිපථ සංකේතයක් MCB එකේ තියෙන්නේ. මෙන්න මේ වගේ එකක්. එහම අර ටිකක් ලකුණු කරලා මෙතන පොඩි ඔන්න ඔහම කෑල්ල. නමුත් එච්චර අඳින්න වෙන්නේ නැහැ. ෆියුස් දැම්මත් හරියි. එතකොට ඊළඟට අපි කරන්නේ මොකද්ද? මේ උදාසීන රැහැන නැවත ප්‍රධාන උදාසීන රැහැන උප උදාසීන රැහැන් කීපයකට වෙන් කර ගන්න. අපිට දාන්න පුළුවන් N1 N2 N3 N4 N5. හරි. දැන් මේවෙන් අපිට පුළුවන් පහන් පරිපත හෝ කෙවෙනි පරිපත හදා ගන්න. පහන් පරිපතයක් අපි හදමු පොඩි එකක්. බල්බ 3 පහන් පරිපතයක් හදාගමු බල්බ 3. හරි. ඔන්න ඔය වගේ පහන් පරිපතයක් මේ බල්බ. ඒතර මේවට සජීවී රැහැනින් විදුලිය දෙන්න එපැයි. L1 එකෙන් දෙමු. ස්විච් අරා දෙන්න ඕනේ. සජීවී රැහැන්ට තමයි ස්විච් එක සම්බන්ධ වෙන්නේ. මේ විදිහට ඔන්න ස්විච් එක. ඊළඟ ස්විච් එක එනවා මෙතන මේ විදිහට. ඊළඟ ස්විච් එක මෙතනින් දාන්න පුළුවන් මෙතන මේ විදිහට. ඊළඟට ඔකට උදාසීන කම්බියෙන් පරිපථය සම්පූර්ණ කරනවා. ඊට N1 එක අපි ගමු. N1 එක. උදාසීනේ වට අපි ස්විච් දාන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. ඔන්න ඔය අපි පහන් 3 පහන් පරිපථයක් හැදුවා සරල. කෙවෙනි පරිපථයක් අපිට හදන්නත් පුළුවන්. එක කෙවෙනි පරිපථයක් හදමු. එකක්. කෙවෙනියක්. මේ තියෙන කෙවෙනියක්. කෙවෙනි සිදුරු 3යි. ඉහලින් 1යි පහලින් 2යි. එතකොට විදුලිය සපයන්නේ මෙහෙමයි. සජීවී කම්බිය අපි L2 එකෙන් ගමු. මේ සජීවී කම්බිය කියලා මෙන්න මේ දකුණු පැත්තට සම්බන්ධ කරමු. එතකොට N2 එකෙන් ගමු උදාසීන කම්බිය. ඒක ගෙනල්ලා මෙන්න මේ වම් පැත්තට සම්බන්ධ කරමු. එතකොට භූගත කම්බියට තමයි අර භූගත වෙන්නේ. ඔය විදියටයි වැඩේ තියෙන්නේ. ඒතර මේ තමයි ගෘහ විද්‍යුත් පරිපථයේ මූලික කොටස්. ගෘහ විද්‍යුත් පරිපථයේ මූලික කොටස් ටික තමයි මේ තියෙන්නේ. ගෘහ විද්‍යුත් පරිපථයේ මූලික කොටස් ටික. ඔන්න පැහැදිලි දැන්. හරි. පැහැදිලි වෙනවා. ගෘහ විද්‍යුත් පරිපථයේ මූලික කොටස් මේ බලන්න සම්පූර්ණ බෝඩ් එකම බලන්න. හරි බෝඩ් එකම බලන්න. පැහැදිලිද? හරිනේ. right. ඔය විදිහට තමයි ගෘහ විද්‍යුත් පරිපථයේ කොටස් ටික තියෙන්නේ. එහෙමනම් අපි තේරුම් ගත්තා ගෘහ විද්‍යුත් පරිපථයක් කොයි විදිහට සකස් වෙලා තියෙන්නේ කොයි විදිහටද මේක තියෙන්නේ කියලා. එහෙමනම් අපි යන්න හදන්නේ මේකේ මම මේ ටික වෙනකන් කතා කරලා කලින් කොටසේදී ඔන්න අද අපි එනවා ස්විච්. ගෘහ විද්‍යුත් පරිපථයක විදුලි උපකරණ වලට එහෙම නැත්නම් බල්බ වලට විදුලි උපකරණ වලට එහෙම නැත්නම් බල්බ වලට විදුලිය ලබා දීමට හෝ ලබා දීම නතර කිරීමට විදුලිය ලබා දීමට හෝ ලබා දීම නතර කිරීමට තිබෙන උපාංග විශේෂය තමයි ස්විච් කියලා කියන්නේ. අපි දන්නවා ගෘහ විද්‍යුත් පරිපථය හරි ගස්සලා ඒක හරහා ගෙදර කාමරේ සීලිමට නැත්තම් වහලෙන් පහලට ලයිට් එකක් නැත්තම් බිත්තියට ලයිට් එකක් දාලා තියෙනවා. දැන් ඔය ලයිට් එක හැම වෙලාවෙම පත් වෙවි තිබිලා වැඩක් නැහැ නේද? ඔය ලයිට් එක හැමදාම වෙලාවෙම පත් වෙවි තිබිලා වැඩක් නැහැ. ඕක අපිට ඕන රාත්‍රී කාලේදී නැත්තම් කළුවර වෙලාවක තමයි දැල්ව ගන්න ඕනේ. නිකන් හොඳට කාමරේට එළිය වැටෙන දහවල් කාලේදී ඔය ලයිට් එක දාලා තිබිලා වැඩක් නැහැ නේ. විදුලිය අපතේ යනවනේ. ඒතර අපිට පුළුවන් වෙන්න ඕනේ අවශ්‍ය වෙලාවට බල්බයට විදුලිය සපයලා බල්බේ දැල්ව ගන්නත් අනවශ්‍ය වෙලාවට බල්බයට විදුලි සැපීම නතර කරලා බල්බේ නිවා දවන්නත්. අන්න ඒකට අපිට ගෘහ විද්‍යුත් පරිපථයේ හයි කරලා තියෙනවා ඒ බල්බයට අදාළ වන ස්විච් එක. ස්විච් එක ඔන් කරාම පරිපථයේ සම්පූර්ණ වෙලා බල්බයට විදුලිය ලැබෙනවා. බල්බේ දැල් වෙනවා. ස්විච් එක ඕෆ් කරාම
පරිපතේ විසන්ධි වෙනවා. බල්බයට විදුලිය ලැබෙන එක නතර වෙනවා. බල්බේ නිවිල යනවා. ඒ කියන්නේ බල්බයට විතරක් නෙමෙයි වෙනත් ඕනෑම උපකරණයකට විදුලිය ලබා දීමට හෝ ලබා දීම නතර කිරීමට ගෘහ විද්‍යුත් පරිපතේ පිහිටා තිබෙන උපාංග වර්ගයට අපි කියනවා ස්විච්. ස්විච් ඔන් කරාම උපකරණයට විදුලිය ලැබෙනකොට පරිපතේ සම්පූර්ණ වෙනවා. ස්විච් එක ඔන් කරනවා කියන්නේ පරිපතේ සම්පූර්ණ වෙනවා. එතකොට උපකරණයට විදුලිය ලැබෙන උපකරණය ක්‍රියාත්මක වෙනවා. ස්විච් එක ඕෆ් කරාම පරිපතේ විසන්ධි වෙනවා. උපකරණයට විදුලිය ලැබෙන එක නතර වෙනවා. උපකරණේ ක්‍රියා විරහිත වෙනවා. දැන් මේ සිංහල වචනේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ස්විච් එක ඔන් කරනවායි කියන්නේ වසනවායි කියන එක. දැන් අපිට උඟක් වෙලාට වැහුවයි කියලා කියන්නේ ඕෆ් කරා කියලා නිතේ නෑ. සිංහලෙන් ස්විච් එක ඕෆ් කරා කියන්නේ. ස්විච් එක ඕෆ් කරා කියන්නේ. ස්විච් එක ඕෆ් කරා කියන්නේ හරිද? වසනවා විවෘත කරනවා කියන එක. ඕෆ් කරා කියන්නේ විවෘත කරා කියන එක. ස්විච් එක විවෘත කිරීම. සිංහල වචනේ පොඩ්ඩක් මතක තියාගන්න. විවෘත කරා කියන්නේ ඕෆ් කරා කියන එක. ස්විච් එක විවෘත කරනවා කියන්නේ ඕෆ් කරා කියන එක. ස්විච් එක ඔන් කරා කියන්නේ ඒකට සිංහලෙන් කියන්නේ වසනවා කියලා. වැසීම. ස්විච් එක වැසීම. වැසීම. එතකොට අපිට අර උකුපාට ඔලුවට එන්නේ වහනවයි කිව්වම නේ ඕෆ් කරා වගේ නෑ හොඳට මතක තියාගන්න. ස්විච් එක වසා ඇත කියන්නේ ඔන් කරලා තියෙනවා. ස්විච් එක විවෘත කර ඇත කියන්නේ ඕෆ් කරලා තියෙනවා. සිංහලෙන් දැන් මේ පේපර් එකේ එන්නේ. එතකොට සිංහලෙන් උත්තර ලියනකොට ස්විච් එක වසා ඇත කිව්වොත් ඔන් කරලා තියෙනවා. ස්විච් එක විවෘත කර ඇත කිව්වොත් ඕෆ් කරලා තියෙනවා. හරිද? ඊළඟ වැදගත්ම කාරණේ ස්වාමීන් වහන්සේ මේ ස්විච් එකට සම්බන්ධ වෙන්නේ සජීවී රැහැන විතරයි සාමාන්‍ය ස්විච් එකට. දැන් අර අපේ ගෘහ විද්‍යුත් පරිපතේ නම් මෙන්න මේ දෙක. වෙන්කරණයයි ශේෂ ධාරා පරිපත බිඳිනයයි. වෙන්කරණය ඒකේ ස්විච් එකට ලයිව් නියුට්‍රල් දෙකම සම්බන්ධයි. ඕෆ් කරුවොත් ලයිව් එකයි නියුට්‍රල් එකයි දෙකම ගැලවෙනවා. ඔන් කරුවොත් ලයිව් එකයි නියුට්‍රල් එකයි දෙකම සම්බන්ධ වෙනවා. මේකෙත් එහෙමයි. ඕෆ් කරුවොත් ලයිව් එකයි නියුට්‍රල් එකයි දෙකම ගැලවෙනවා. ඔන් කරුවොත් ලයිව් එකයි නියුට්‍රල් එකයි දෙකම සම්බන්ධ වෙනවා. ඒ ඇරෙන්න සාමාන්‍ය සුද මෙතන පවා ලයිව් එකට විතරනේ. මේ ෆියුස් වලත් නැත්නම් MCB වලත් ලයිව් එකට විතරයි. සාමාන්‍යයෙන් ස්විච් එකක් දාන්නේ සජීවී කම්බියට විතරයි. ඇයි ඒ? මොකද ස්විච් එකේ අරමුණ තමයි ස්විච් එක ඔන් කරාම පරිපත උපකරණයට ධාරාව ලබා දීම. ස්විච් එක ඕෆ් කරාම අදාළ උපකරණයට ධාරාව ලැබීම නතර වීම. එතකොට ධාරාව දෙන්න නම් ධාරාව නතර කරන්න ධාරාව ගමන් කරන වයර් එකේ පැයි ස්විච් එකට සම්බන්ධ කරන්න. සජීව කම්බිය විතරයි ධාරාව යන්නේ. උදාසීන කම්බිය ධාරාවක් කියන්නේ නැහැ. උදාසීන කම්බිය ධාරාවක් කියන්නේ නැහැ. සජීව කම්බිය විතරයි ධාරාව යන්නේ. ඒතකොට සජීවී කම්බියේ ලයිව් එකේ විතරයි යන්නේ. නියුට්‍රල් එකේ නැහැ. ඒ නිසා නියුට්‍රල් එකේ ස්විච් එකට සම්බන්ධ කරලා ඔන් ඕෆ් කරා කියලා වැඩක් නැහැ. කොහොමද ධාරාව නැහැ. ඔන් කරත් ධාරාව නැහැ, ඕෆ් කරත් ධාරාව නැහැ. අපිට ඕනි ස්විච් එක ඔන් කරලා උපකරණයට ධාරාව යවලා උපකරණය ක්‍රියාත්මක කරවන්න. ස්විච් එක ඕෆ් කරලා උපකරණයට ධාරාව යන එක නතර කරලා උපකරණය ක්‍රියා විරහිත කරන්න. එවනම් ධාරාව යන වයර් එක ධාරාව යන කම්බිය සජීවී කම්බිය තමයි ස්විච් එකට මොනවා කරන්න ඕනද? සම්බන්ධ කරන්න ඕනේ. ඒ නිසා මේ ඕනම ස්විච් එකකට සම්බන්ධ වෙන්නේ සජීවී කම්බිය. සජීවී කම්බිය නිසා සාමාන්‍යයෙන් අපි අඳින්නේ ස්විච් එකක්. හරිද? මෙහෙම. ස්විච් එක අඳින්නේ මෙහෙම. දැන් මේ වගේ දැන් අර මං ඉස්සලත් දැක්කේ පෙන්වුවේ එකයි. දැන් මේ විදිහට බල්බයක් තියෙනවා නම් මේක බල්බයක් නම් මේ බල්බ් එකට ස්විච් එකක් දාලා පරිපතේ සම්පූර්ණ කරන්න කිව්වොත් මෙහෙම සජීවී කම්බිය අරගෙන ඉතින් සජීවී කම්බිය මෙන්න මේකට තමයි ස්විච් එක දාන්නේ. ඔයදී ඔන්න ස්විච් එක සජීවී කම්බිය ලයිව් එකට නියුට්‍රල් එකට දාන්නේ නැහැ. නියුට්‍රල් එක නිකන් මෙහෙම පරිපතේ සම්පූර්ණ වෙන්න ආදිනවා නියුට්‍රල් එක ඔය. ඔහොම. ඈදිලි මේ විදියට. එතකොට දැන් මේ තියෙන ස්විච් එක. S ස්විච් එක. S ස්විච් එක. මේ තියෙන ස්විච් සාමාන්‍යයෙන් අපි පරිපතවල අඳින්නේ ස්විච් එක ඕෆ් කරලා තියෙන අවස්ථාව.
ඒ කියන්නේ විවෘත කරලා තියෙන අවස්ථාව. සාමාන්‍ය පරිපථවල ස්විච් එක ඔන් කරලා තියෙන අවස්ථාව අඳින්නේ නැහැ. ඒ සම්මතයක් ඕෆ් කරලා තියෙන අවස්ථාව තමයි අඳින්නේ. ඔන් කරන්න ඕන නම් මේක මෙතනට ගෑවෙන්න ඕනේ. මේක මෙතනට ගාවලා තියෙන්න ඕනේ. මෙතනට ගෑවිලා තියෙන්න ඕනේ. හරිද? නම් සාමාන්‍ය පරිපථවල ඕෆ් කරලා තියෙන පොත හුඟක් වෙලාවට ස්විච් ඕෆ් කරලා තියෙන්නේ. වැඩේ කරන්න ඕන වෙලාවට විතරනේ ඔන් කරන්නේ. ඒ කියන්නේ උපකරණේ ක්‍රියාත්මක කරන්න ඕන වෙලාවට විතරනේ ඔන් කරන්නේ අපි. ඒක නිසා අපි හුඟක් පරිපථවල ස්විච් එක අඳින්නේ ඕෆ් කරලා තියෙන අවස්ථාව. බලන්න එතකොට මේ තියෙන ස්විච් එක. මේක ඔන් කරුවොත් ධාරාව යනවා. ඕෆ් කරුවොත් ධාරාව යන්නේ. හොඳට මතක තියාගන්න ඕනේ. හැම වෙලාවෙම සාමාන්‍ය ස්විච් එකට සම්බන්ධ වෙන්නේ සජීවී කම්බිය විතරයි. උදාසීන කම්බිය ස්විච් එකට සම්බන්ධ වෙන්නේ නැහැ. හරි. එහෙනම් අපි බලමු. මොකද කියන්නේ කියලා. මේ බලන්න. ස්විච් ගෘහ විද්‍යුත් පරිපථයට සම්බන්ධ කරන විදුලි උපකරණ වලට විදුලිය ලබා ගැනීම හෝ විදුලිය ලැබීම වැළැක්වීම හෝ සිදු කරන්නේ ස්විච් මගිනි. මේවා තනි ස්විච් එකක් ලෙස හෝ ස්විච් කිහිපයක් එකම ඇසුරුමක පිහිට ඇති පරිදි නිර්මාණය කර ඇත. මේවා තනි ස්විච් එකක් ලෙස හෝ ස්විච් කිහිපයක් දැන් සමහර වෙලාවට තනි ස්විච් එක තියෙනවානේ. කියන්නේ ගෙදර තියෙන එක කාමරේ එක ලයිට් එකයි නම් ওই ලයිට් එක විතර නම් ඔන් ඔෆ් කරන්න ඕනේ එක ස්විච්. සමහරක් වෙලාවට සාලෙහෙම විදුලි බල්බ කිහිපයක් තියෙන වෙලාවක ඒවා එතකොට මේකේ ස්විච් පද්ධති තියෙනවා. මේ එක එක ස්විච් එකෙන් එක එක උපකරණේ පාලනය කරන්න. හැම එකටම ලයිව් එක විතරයි සම්බන්ධ වෙලා තියෙන්නේ. නියුට්‍රල් එක සම්බන්ධ වෙලා නැහැ. දැන් මේ තියෙන තනි ස්විච්. ස්විච් 2, ස්විච් 3, ස්විච් 4, ස්විච් 5. දැන් සාමාන්‍ය උපරිම ස්විච් 5 තමයි ඉතින් දකින්න කලාතුරකින් තමයි ඊට වඩා වැඩි වෙන්නේ. ස්විච් 5 පදේ තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඒතකොට මේ ස්විච් 5ටම වෙන වෙනම ලයිව් කම්බිය සම්බන්ධ වෙලා තියෙනවා. වෙන වෙනම. මේ එක එක ස්විච් එක එක උපකරණ එක එක බල්බය හෝ වෙනත් එක එක උපකරණ පාලනය කරන්නට පුළුවන් හැකියාව තියෙනවා. ස්විච් ගෘහ විද්‍යුත් පරිපථයේ උපකරණ වලට විදුලිය ලබා දීමටත් අවශ්‍ය මොහොතේ විදුලි සැපයීම නතර කිරීමටත් ගෘහ විද්‍යුත් පරිපථයේ පිහිටා තිබෙන උපාංග වර්ගය ස්විච්. කොහොමද ඉතින් ඕනම ස්විච් එකකින් කරන්නේ ඕනම වෙලාවක යම් පරිපථයකට විදුලිය ලැබීමට සැලැස්වීම හෝ ලැබීම නතර කිරීම. ඒක තමයි ඕනම ස්විච් එකකින් කරන්නේ. හොඳයි එහෙනම් අපි ස්විච් ගැන ඔන්න කතා කළා. ස්විච් වල විශේෂ ආකාරයක් තියෙනවා. දෙමං ස්විච් මෙන්න මේක ටිකක් ඉගෙන ගන්න ඕන එකක්. දෙමන් ස්විච් එක. මොකද්ද ස්වාමීන් වහන්සේ මේ දෙමන් ස්විච් එක කියන්නේ? දැන් සාමාන්‍යයෙන් අපිට මෙතන ස්විච් එකක් තියෙනවා කියමුකෝ. බල්බ් එකක් දාලා තියෙන කියන කාමරේ. හරිද? එතකොට කාමරේ දොර ළඟ ස්විච් එක තියෙනවා කියලා හිතන්නකෝ. ඒ බල්බ් එකට අදාළ ස්විච් එක තියෙන්නේ කාමරේ දොර ළඟ. දැන් ඔබ වහන්සේලා කාමරේට ඇවිල්ලා දොර ළඟ තියෙන ස්විච් එක ඔන් කරනවා. රාත්‍රී කාලය කියලා හිතන්නකෝ. දොර ළඟ තියෙන ස්විච් එක ඔන් කරනවා. ඔන් කරාම කාමරේ බල්බ් එක දැල් වෙනවා. දැන් එළියයි හරි. ඊට පස්සේ රාත්‍රියේ නිින්දට යනකොට දැන් ඇඳට ගිහිල්ලා තමයි මතක් වෙන්නේ ලයිට් එක දාලානේ. ලයිට් එක දාලානේ. දැන් නිින්ද යන්නේ නැහැ. එළිය තියෙන නිසා. සමහර අයට. දැන් නැවත ඇඳෙන් බහැලා ඇවිල්ලා දොර ළඟ තියෙන ස්විච් එක ඕෆ් කරන්න ඕනේ කාමරේ ලයිට් එක ඕෆ් කරගන්න. හරි. දැන් ඊට වඩා හොඳ නැද්ද? කාමරයට ඇතුළු වෙන වෙලාවේ කාමරයේ දොර ළඟ තියෙන ස්විච් එක ඔන් කරනවා. බල්බ් එක පත් වුණා. හරි අපි අපේ අවශ්‍යතා ටික ඉටු කරගෙන දැන් නිින්දට යනකොට ඇඳට ගියාට පස්සේ ඇඳ ළඟ ස්විච් එකක් තිබුණොත් අර බල්බේම ඕෆ් කරන්න අපිට ආයෙ ඇඳෙන් නැගිටින්න ඕනේ නැහැ. ඇඳට ගිහිල්ලා ඉවර වෙලා ඇඳ ළඟ තියෙන ස්විච් එක ඕෆ් කරාම අර බල්බ් එක ඕෆ් වෙනවා. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙන එක කරන්නේ කොහොමද? මොකද සාමාන්‍යයෙන් එක ස්විච් එකකින් බල්බේ ඔන් ඕෆ් කරන්න පුළුවන්. දැන් එකකින් දාලා තව එකකින් ඕෆ් කරන්නේ කොහොමද? ඔක වැඩිපුර වැදගත් වෙන්නේ ওই වගේ වෙලාවකට නෙමෙයි. පඩි පෙලක් නගින වෙලාවක. මෙන්න මේ වගේ වෙලාවක් ගැන හිතමු අපි. දැන් මෙහෙම පඩි පෙලක් තියෙනවා. ස්ටෙයාකේස්. ඔව්. දැන් මේ පඩි පෙල ආලෝකමත් වෙන්න අපි විදුලි බල්බයක් දාලා තියෙනවා.
අපි විදුලි බල්බයක් දාලා තියෙනවා පඩි පෙළ ආලෝකමත් කරන්න මේ හරිය. හරි. ඒ විදුලි බල්බෙට විදුලියත් අපි ලබා දීලා තියෙනවා ප්‍රධාන විදුලි සැපයුමින්. එතකොට මම මෙහෙම අදින්නම් ඒක. හරි. මේ තියෙන එක වයර් එක. මේ තියෙන අනික් වයර් එක. හරි. එතකොට අපි ස්විච් එකක් හරහා මෙන්න ස්විච් එකක් මෙතන තියෙනවා ස්විච් එක. හරි. එහෙම ස්විච් එකක් තියෙනවා. මේ ස්විච් එක මෙතනට ගහුවොත් ඔන් වෙනවා බල්බ් එක. හරි. එතනින් විදුලි සැපයුම තියෙන්නේ. ප්‍රධාන විදුලි සැපයුම කියලා හිතන්නකෝ. හරි. එතකොට මෙහෙම තියෙන්නේ. ඔහම තියෙනවා ප්‍රධාන විදුලි සැපයුම. ස්විච් එක ඔන් කෙරුවොත් මේක ලයිව් එක. ඔන්නම් රතු පාටින් අපිට අඳින්න පුළුවන් ඒක. මෙහෙම කරොත් ඔන් වෙනවා. අනිත් පැත්ත දැම්මොත් ඕෆ් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි ඔහම තියමුකෝ. මේ තියෙන උදාසීන කම්බිය, මේ තියෙන සජීවී කම්බිය, මේ තියෙන උදාසීන කම්බිය. හරි. දැන් මේ ස්විච් එක තියෙන්නේ. දැන් එතකොට පඩි පෙළ නගින්න ඕන කරන කෙනෙක් කළුවරේ ඇවිල්ලා දැන් මේ ස්විච් එක ඕෆ් කරලා තියෙන්නේ සම්බන්ධ වෙලා නැහනේ. පඩි පෙළ නගින්න ඕන කෙනෙක් කළුවරේ ඇවිල්ලා මෙතන පහළ තියෙන ස්විච් එක පහළ තියෙන්නේ ස්විච් එක ඔන් කරනවා. ඔන් කරාම බල්බේ දැල් වෙනවා. දැන් පඩි පෙළ නැග්ගයි කියලා හිතමුකෝ. නැග්ගට පස්සේ යාට ඕනේ ගේ ඇතුළට යන්න කලින් බල්බ් එක ඕෆ් කරන්න. දැන් මොකද කරන්නේ? ආයෙ පහළට බහින්න වෙනවා ස්විච් එක ඕෆ් කරන්න. ස්විච් එක ඕෆ් කරාට පස්සේ ආයෙ බල්බ් එක නිවනවා දැන් කළුවරේ නගින්න බෑ. ස්විච් එක ඔන් කරලා ආයෙ නගිනවා. දැන් නැගගත්තා. ගේ ඇතුළට යන්න කලින් බල්බ් එක ඕෆ් කරන්න ඕනේ. ඕෆ් කරන්න විදියක් නැහැ ස්විච් එක තියෙන පල්ලේ. අන්න. එහෙනම් මේ උඩදිත් ඔය ස්විච් එක ඕෆ් කරන්න ක්‍රමයක් තිබ්බනම් ෂෝක්නේ. එතකොට කියන්නේ පහළදි ස්විච් එක ඔන් කරලා පඩි පෙළ නැගලා උඩදි ගේ ඇතුළට යන්න කලින් ස්විච් මෙතන මේ හරිය තියෙන ස්විච් එකකින් බල්බ් එක ඕෆ් කරලා යන්න ඕනේ. පඩි පෙළ බහිද්දිත් එහෙමයි. ආයේ කවුරුවක් කෙනෙක් පඩි පෙළ බහින්න එනවා කියමුකෝ. එයා ගේ ඇතුලෙන් ආවා මෙතන ස්විච් එක ඔන් කරලා ලයිට් එක දාගත්තා පඩි පෙළ බැස්සා එළියේ තියෙන නිසා බහැලා යන්න කලින් මෙතන පහළ තියෙන ස්විච් එක ඕෆ් කරලා යන්න පුළුවන්. ඒ කියන්නේ එක් තැනකදී ස්විච් එක ඔන් කරලා බල්බ් උපකරණ ක්‍රියාත්මක කරලා තව තැනකදී ඒ ස්විච් එක ඕෆ් කරලා ඒ ස්විච් එක වෙන ස්විච් එකක් ඕෆ් කරලා අර උපකරණේ ක්‍රියාවිරහිත කරන්න පුළුවන් වෙන්නේ. එහෙම අවශ්‍යතාව අපිට මතුවෙනවා විශේෂයෙන් පඩි පෙළක් වගේ තැනකදී ඒක හරිය වැදගත්. පහළ තියෙන ස්විච් එක ඔන් කරලා බල්බ් එක දාලා උඩට නැග්ගට පස්සේ උඩ තියෙන ස්විච් එකකින් බල්බ් එක ඕෆ් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ওই වැඩේ කරන්න බෑනේ ස්වාමීන් වහන්සේ. දරුවනේ සාමාන්‍යයෙන් ওই වැඩේ කරන්න මොකද සාමාන්‍යයෙන් එකම ස්විච් එකෙන් තමයි ඔන් කරන්නේ ඒ ස්විච් එකෙන්ම ඕෆ් කරන්නේ. නෑ මේකට හදලා තියෙනවා දෙමං ස්විච් එක. මොකද හදලා තියෙන්නේ දෙමං ස්විච් එක කියලා එකක්. මෙන්න දෙමං ස්විච් එක. හරිද? දෙමං ස්විච් එක. නමේම තියෙනවා දෙමං. තැන් දෙකකදී පාලනය වෙන ස්විච් එකක්. දෙමං ස්විච්. එන්න දෙමං ස්විච් එක මම ගන්න හදන්නේ. හරි? දෙමං ස්විච් එක මේ බලන්න. හරි. මෙන්න මේ විදිහට තියෙන්නේ. හරි. එතකොට දැන් බල්බ් එක මෙතන තියෙන්නේ පහළ ඉඳලා ඉහළට පඩි පෙළ නගින්න එන පුද්ගලයාට හරි අර මං කිව්වේ වයසක උන්දට එහෙම නැත්නම් පොඩි දරුවෙකුට කළුවරේ රාත්‍රියේ ආවා. දැන් එයාට මේ පඩි පෙළ නගින්න මේ බල්බ් එක දාගන්න ඕනේ. දැන් මේ තියෙන තත්ත්වයට තේ බල්බ් එක ඕෆ් වෙලා තියෙන්නේ. ඇයි මේ තියෙන ප්‍රධාන විදුලි සැපයීම මෙතනින් ධාරාව ආවයි කියමුකෝ ලයිව් එකේ. මේකෙන් මෙතනට ගියා. මෙතනින් යන්න තැනක් නැහැ. මෙතනින් යන්න තැනක් නැහැ. යන්න තැනක් නැති නිසා ධාරාවේ පැත්තෙන් එන්නේ නැහැ. එතකොට කවුරු හරි ආයිස මේ පැත්තෙන් එන්න බෑයිද? මෙහෙම ඇවිල්ලා බල්බ් එක දිගේ ගිහිල්ලා මෙතනින් ආවයි කියමුකෝ. මෙතනින් යන්න තැනක් නැහැ. ධාරාව බාගිර හැරලා යන්නේ නැහැ. මග හැරලා යන්නේ නැහැ. නිසා ධාරාව වෙන්නේ නැහැ. බල්බ් එක පත් වෙන්නේ නැහැ. දැනට තියෙන තත්ත්වය. හොඳයි දැන් පුද්ගලයා එනවා මෙතනට. හරි රාත්‍රී කාලේ පඩි පෙළ නගින්න පඩි පෙළ පේන්නේ නැහැ කළුවරයි එළියේ තියෙන පඩි පෙළ. දැන් මොකද කරන්නේ? එයා ඇවිල්ලා මෙතන තියෙන ස්විච් එක මෙතනට දානවා. මෙන්න. හරි. මෙතන තියෙන ස්විච් එක
මෙතනට මාරු කරනවා. පහළදී යට කරන්න පුළුවන් මේක කරන්න බෑනේ. පහළදී මෙතනට දානවා. අන්න දැන් ධාරාව සම්පූර්ණ වෙයි. මෙතනින් එනවා විදුලි සැපයීම. මෙතනින් ගියා. මෙතනින් ගියා. මෙතනින් ගියා. බල්බ් එක හරහා යනවා. බල්බය දැල් වෙනවා. අන්න බල්බය දැල් වෙන්න පටන් ගන්නවා. අන්න බල්බය දැල් වෙන්න පටන් ගන්නවා. බල්බය දැල් වෙනවා. පැහැදිලි? බල්බය දැල් වෙනවා. අන්න දැන් බල්බ් එක මෙතන තියච්ච එක මෙතන දැම්මා. ස්විච් එක ඔන් කරා වගේ. එතකොට බල්බේ ධාරාව මෙතනින් ආවා. මෙතනින් ගියා. මෙහෙම ගියා. මෙතනින් මෙහෙට ගිහිල්ලා මෙහෙන් ගියා. පරිපථය සම්පූර්ණයි. බල්බය හරහා ධාරාව ගලනවා. බල්බය දැල් වෙනවා. අනේ මේ පුද්ගලයාට පඩිපෙළ එළිය වැටෙනවා. එයාට පුළුවන් මේක නගින්න. හොඳයි දැන් පඩිපෙළ නැග්ගට පස්සේ. පඩිපෙළ නැග්ගා. නැග්ගට පස්සේ මෙයාට ඕනේ මෙතන ඉඳලා මේ ලයිට් එක ආයෙ ඕෆ් කරන්න. දැන් වැඩක් නැහැ නේ. ගේ ඇතුළට යන්නයි ඕනේ. දැන් පඩිපෙළ ඉතින් ලයිට් එක ඕෆ් කරන්න ඕනේ. එතකොට එයාට ආයෙ මෙතන පහළට බහින්න ඕනේ නැහැ. මෙතනින් මෙන්න මේක. මෙන්න මේ ස්විච් එක. මෙන්න මේක. හරි. මේක ඔහු දානවා. ඔහු මේක දානවා මෙතනට. මේක මෙතනට දානවා. දැන් මොකද වෙන්නේ? දැන් අර මෙතනින් ආපු ධාරාවට යන්න බෑ මෙතනින් එහාට. ඒක නිසා බල්බෙට ධාරාව ලැබෙන්නේ අන්න බල්බය නිවෙනවා. මොකද වෙන්නේ? බල්බය නිවෙනවා. බල්බය නිවිල යනවා. බල්බය නිවෙනවා. පැහැදිලි? උතර තේරුණා? බල්බය නිවිල ගියා. බල්බය නිවුණා. හරිනේ. එතකොට අර උඩට යන වෙලාවේ බල්බ් එක ඕෆ් කරන් ගියා. දැන් ආයේ ගෙයි ඇතුළේ ඉඳලා පුද්ගලයෙක් කියනවා පහළට බෑලා පාරට යන්න. එයාට මේ පඩිපෙළ බයින්න කලුවරයිනේ. මේ පඩිපෙළ බයින්න මේ බල්බ් එක ඔන් කරගන්න ඕනේ. එයා මොකද කරන්නේ? නැවත මේ ස්විච් එක මෙතනට දාන්න. මේ ස්විච් එක හරි මෙතනට දානවා. අන්න දැන් ධාරාව යනවා. මේ පරිපථය තුල ධාරාව යනවා. බල්බය දැල් වෙනවා. බල්බය දැල් වෙනවා. අන්න පුද්ගලයාට එළිය වැටෙනවා පඩිපෙළට. එයා පඩිපෙළ බෑගෙන එනවා. මෙතනින් ස්විච් එක ඔන් කරේ. බෑගෙන ආවා. දැන් පඩිපෙළ බැස්සට පස්සේ මෙයාට ඕනේ මේ ස්විච් එක ඕෆ් කරන්න. ආයෙ උඩට නගින්න ඕනේ. මෙතන මේක මෙතනට දාන්න. මෙතන මේක මෙතනට දාන්න. එතකොට මොකද වෙන්නේ? දැන් ධාරාව යන්නේ නැහැ. මෙතනින් එන ධාරාව මෙතනින් ගියා. මෙහෙ යන්න බෑනේ. මෙතනින් ගියා. මෙතනින් යට යන්න තැනක් නැහැ. ධාරාව යන්නේ නැහැ. බල්බ් එකට ධාරාව ලැබෙන්නේ නැහැ. බල්බ් එක නිවෙනවා. අන්න දැන් ඔබ වහන්සේලාට පැහැදිලි. ඒ කියන්නේ එක තැනකදී ස්විච් එක ඔන් කරලා තව තැනකදී ස්විච් එක ඕෆ් කරන්න පුළුවන්. මෙන්න මේ ස්විච් සැකැස්මෙන්. මේකට කියන්නේ දෙමං ස්විච් එක. සාමාන්‍යයෙන් අපි එකම ස්විච් එකෙන් තමයි ඔන් ඕෆ් කරන්නේ. මේකෙදි පහළදී ඔන් කරලා ඉහළදී ඕෆ් කරන්න. පහළදී ඉහළදී ඔන් කරලා පහළදී ඕෆ් කරන්න. ඒතකොට මේ වගේ එකක් අර කාමරෙත් තියාගත්තා නම් දොර ළඟ එක ස්විච් එකක් තියෙනවා. අනෙක් ස්විච් එක තියෙන ඇඳ ළඟ. කාමරේට එනකොට දොර ළඟ ලයිට් එක දාන්න පුළුවන්. ඒතකොට කාමරේ ඇතුලේ ආලෝකමත් වෙනවා. නිදා ගන්න යන ගියාම ඇඳට ගියාට පස්සේ ඇඳ ළඟ තියෙන ස්විච් එක ඕෆ් කරාම ලයිට් එක ඕෆ්. දෙමන් ස්විච්. 2-way ස්විච් කියලා මේකට කියන්නේ. තැන් දෙකකදී යම් විදුලි උපකරණයක් පාලනය කිරීම සඳහා සකස් කරන ස්විච් පද්ධතිය මේකට කියනවා දෙමං ස්විච්චය. එකම ස්විච්චයේ ස්ථාන දෙකක කොටස් දෙක තියෙනවා. දෙමං ස්විච්චය. ස්ථාන දෙකකදී එකම විදුලි උපකරණයකට විදුලිය ලබා දීම නතර කිරීම පාලනය කිරීමට සකස් කරන ස්විච් පද්ධතිය අපි කියනවා දෙමං ස්විච්චය. එහෙනම් මෙන්න දෙමං ස්විච්චය. එතකොට මේ තියෙන්නේ දෙමං ස්විච්චය. දෙමං ස්විච්චය. ස්ථාන දෙකකින් බල්බේ දැල්වීමට හෝ නිවීමට සිදු කළ හැකි ලෙස සකස් කළ ස්විච් දෙමන් ස්විච් වේ. හරි දෙමන් ස්විච් වේ. උදාහරණ ලෙස පඩිපෙළක ආරම්භයේ ඇති ස්විච්ෙන් බල්බය දල්වා පඩිපෙළ නැගීම හෝ බැසීම අවසන් කළ පසු ඇති ස්විච්ෙන් බල්බේ නිවීම සිදු කළ හැකිය. එමෙන්ම නිදන කාමරයක ඇතුළු වන ස්ථානයේ ඇති ස්විච්ෙන් බල්බේ දල්වා
ඇඳ අසල ඇති ස්විච්ෙන් බල්බේ නිවීම සිදු කළ හැකිය. මෙහි දැක්වෙන රූපය අධ්‍යයනය කර එහි ක්‍රියාකාරීත්වය අවබෝධ කරගන්න. මෙන්න රූපය. දෙමන් ස්විච්චේ රූපය. හරි. දැන් මේ දාලා තියෙන මේ තියෙන බල්බ් එක. මෙතන ප්‍රධාන විදුලි සැපයුම. ප්‍රධාන විදුලි සැපයුම ගෙදර නිවසේ ජවමූලික විදුලිය. දැන් මේ දාලා තියෙන විදිහට මේ බල්බ් එක ඕෆ් වෙලා තියෙන්නේ. දැන් මෙතනින් ධාරාවොත් මෙතෙන් ආවට පස්සේ යන්න තැනක් නැහැ. අරෙන් ආවත් මෙහෙන් ආවට පස්සේ යන්න තැනක් නැහැ. හැබැයි මේ කැල්ල මෙතන දැම්මොත් හිතන්න හිතෙන් දාගන්න. මේ කැල්ල මෙතන දැම්මොත් දෙමන් ස්විච් එක මෙතෙන් ඔන් කරොත්. එතන මෙතනින් එන ධාරාව මෙතනින් ගිහලා මෙහෙන් ගිහලා බල්බේට දැල් වෙනවා. අන්න බල්බේට ධාරාව ලැබෙන නිසා බල්බේ දැල් වෙනවා. එතනින් ඔන් කරලා මෙතනට ගිහලා මෙතනින් ඕෆ් කරුවොත් මෙහෙට දැම්මොත්. එතකොට මේක මෙහෙ ඒත් ධාරාව වෙන්න බෑනේ. මෙතනින් ආවට පස්සේ දැන් මේක මෙහෙට දාලානේ මෙතනින් එහාට යන්න බෑ. ඕෆ් වෙනවා. මේ පැත්තෙන් ඕන කරන්න පුළුවන්. මෙහෙම තියෙද්දි. මේක මෙතනට දැම්මොත් මේක මෙතනනේ. මෙතනින් එන ධාරාව මෙතනින් ගිහිල්ලා මේක මෙතන සම්බන්ධ වෙලා නිසා මෙතනින් ගිහිල්ලා මෙහෙම යන්න. ඕන තරකින් ඔන් කරලා අනිත් තැනින් ඕෆ් කරන්න පුළුවන්. දෙමන් ස්විච්. පැහැදිලි කරගත්තා. දෙමන් ස්විච්. හොඳයි ඊළඟට. මේ තියෙන දෙමන් ස්විච් එකේ බල්බය දැල් වෙන අවස්ථාව ඔන් කරලා මේ ධාරාව යන්න පුළුවන්. නෑනේ ධාරාව. එනොත් ඉදු ධාරාව යන්න පුළුවන්. මේ පැත්තෙන් කිමු ගෙන්නේ. ඔය යන්නේ ධාරාව. බල්බය දැල් වෙනවා. හැබැයි මේක යන්න බෑ. මෙතනින් ආව මෙතනින් මේකෙත් දැල් වෙනවා. මේකත් ඔන් කරලා තියෙන්නේ. මේකත් ඔන් කරලා තියෙන්නේ. මේකෙත් බල්බේ දැල් වෙනවා. යන්න පුළුවන් නේ. පුළුවන්. ඔය මේකෙත් බල්බේ දැල් වෙනවා. මේ දෙමන් ස්විච් දෙකම බල්බේ දැල් වෙන අවස්ථාව. අර ඊට කලින් තිබුණේ බල්බේ නොදැල් වෙන අවස්ථාව. මේක යන්න බෑ. මෙහෙන් ගියොත් මෙතනින් යන්නත් බෑ. මෙහෙන් ආවොත් මෙතනින් යන්නත් බෑ. බල්බේ නොදැල් වෙනවා. හරි. ඔන්න දෙමන් ස්විච් ගැනත් අපි ඒතකොට කතා කරා. ඊළඟට අපි කතා කරන්න හදන්නේ කෙවෙනි ගැන. කෙවෙනි. මොනවද මේ කෙවෙනි කියලා කියන්නේ? කෙවෙනි. මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. දැන් නිවසේ පාවිච්චි කරන විදුලි උපකරණ. රූපවාහිනී යන්ත්‍රය, ගුවන් විදුලි යන්ත්‍රය, එතනින් ගියාම ශීතකරණය, රෙදි ශෝධන යන්ත්‍රය, වායු සමීකරණ යන්ත්‍රය, විදුලි ස්ත්‍රික්කය මේ ආදී මුළු තැන්ගේ කුස්සියේ තියෙනවා නේද? ගොඩාක් විදුලි උපකරණ. මේ විදුලි උපකරණ වලට විදුලිය ලබා දෙන්න ඒ විදුලි උපකරණයේ වයර් එකක් තියෙනවා. උපකරණේ තියෙනවා වයර් එකක්. දැන් ටීවී එකට විදුලිය ලබා දෙන ටීවී එකෙන් එන වයර් එකක් තියෙනවා. ඒ වයර් එකේ කෙළවර ප්ලග් එකක් තියෙනවා. අන්නේ ප්ලග් එකට සිංහලෙන් කියන්නේ පේනු. ඉංග්‍රීසියෙන් ප්ලග්, සිංහලෙන් කියන්නේ පේනු. පේනු. රේඩියෝ එකේට කරන්ට් එක දෙන්න රේඩියෝ එකේ ඇතුළේ ඉඳලා වයර් එකක් තියෙනවා. ඒකේ කෙළවර පේනුවක් තියෙනවා ප්ලග් එකක්. හරිද? ශීතකරණයට විදුලිය දෙන්න ශීතකරණේ ඉඳලා එන වයර් එකක් තියෙනවා. ඒකේ කෙළවර ප්ලග් එකක් තියෙනවා. ප්ලග් එකක් තියෙනවා. අයන් එකට විදුලිය දෙන්න අයන් එකේ ඉඳලා එන වයර් එකක් තියෙනවා. ඒකේ කෙළවර ප්ලග් එකක් පේනුවක් තියෙනවා. දැන් ඔය පේනුව තමයි අපි අර ගෘහ විද්‍යුත් අපේ ගෙදර ගෘහ විද්‍යුත් පරිපථයේ තියෙන ප්ලග් සොකට් එකට හයි කරන්නේ. එතකොට ප්ලග් එකවත් මේ පේනු ප්ලග් එකවත් පේනු විදුලි උපකරණ වල තියෙන ප්ලග් පේනු ප්ලග්. දැන් ඔය සිංහල වචන ඉංග්‍රීසි වචන එක ළඟ මම පාවිච්චි කරන්නේ මොකද සමහරක් අයට සිංහල කිව්වට තේරෙන්නේ නැහැ. දැන් පේනුව කිව්වම හුඟක් අයට දන්නේ නැහැ. ප්ලග් එක කිව්වම දන්නවා. ඒකයි විදුලි උපකරණයේ තියෙන ප්ලග් එක පේනුව සවි කිරීම සඳහා ගෘහ විද්‍යුත් පරිපථයේ පිහිටා තිබෙන ස්ථාන වලට අපි කියනවා කෙවෙනි කියලා. නේද? මේ වගේ කෙවෙනි වලටනේ ප්ලග් එක හයි කරන්නේ ළම. ගෙදර ටීවී එකේ තියෙන ප්ලග් එක අරන් මේ වගේ කෙවෙනි. ප්ලග් එක තියෙන ටීවී එකේ වයර් එකේ කෙළවර. ඒ ප්ලග් එක සවි කරන්න ගෘහ විද්‍යුත් පරිපථය ඔබේ ගෙදර විදුලි පරිපථයේ තියෙන ස්ථානේ තමයි මේක. තණ්ඩේ සවි කරන්නේ වෙන කොහෙටවත් නැහැනේ. ඕ ගෙදර බිත්ති කඩලා කොන්ඩියුට් බට ඇතුළට ප්ලග් එක හයි කරන්නද බෑනේ. හරිද? විදුලි උපකරණේ පේනුව සවි කිරීම සඳහා නිවසේ ගෘහ විද්‍යුත් පරිපථයේ පිහිටා තිබෙන ස්ථාන
කෙවෙනි ලෙස හඳුන්වනවා. ටීවී එකේ ප්ලග් එක අරගෙන මෙන්න මේ කෙවෙනියට තමයි සම්බන්ධ කරන්නේ. ශීතකරණයේ ප්ලග් එක අරගෙන පේනුව අරගෙන මෙන්න මේ කෙවෙනියට තමයි සම්බන්ධ කරන්නේ. එතකොට ප්ලග් එකේවත් පේනුව තියෙන උපකරණයේ වයර් එකේ කෙලවර. ඒ සම්බන්ධ කරන කෙවෙනිය තියෙන ගෘහ විද්‍යුත් පරිපථයේ බිත්තිය කොහෙට හරි අයි කරලා. ගෙදර බිත්තිය කොහෙට හරි අයි කරලා. තේරුම් ගත්තා? අවබෝධ කරගත්තා? ඒ නිසා අපි කියනවා විදුලි උපකරණ වලට විදුලිය ලබා දීම සඳහා එම විදුලි උපකරණවල තිබෙන පේනු සවි කිරීමට ගෘහ විද්‍යුත් පරිපථයේ පිහිට ඇති ස්ථාන කෙවෙනි ලෙස හඳුන්වනවා. විදුලි උපකරණ වලට විදුලිය ලබා දීම සඳහා විදුලි උපකරණ වලට විදුලිය ලබා දීම සඳහා එම ගෘහ විද්‍යුත් පරිපථයේ පිහිටා තිබෙන ස්ථාන අපි කියනවා මොනවයි කියලාද? කෙවෙනි. විදුලි උපකරණ වලට විදුලිය ලබා දීම සඳහා එම විදුලි උපකරණ වල පේනු සම්බන්ධ කිරීමට ගෘහ විද්‍යුත් පරිපථයේ පිහිටා තිබෙන ස්ථාන කෙවෙනි. මේ තියෙන කෙවෙනිය. සාමාන්‍යයෙන් කියන්නේ ප්ලග් සොකට් එක. ප්ලග් සොකට් එක. එතකොට මේ ප්ලග් සොකට් එකක සිදුරු තුනක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා සිදුරු තුනක් තියෙනවා. මෙහෙම ඇන්දොත් හරි. මෙහෙම ඇන්දොත් සිදුරු තුනයි. ප්ලග් සොකට් එක. සිදුරු තුනක් තියෙනවා මේ. ඉහළින් තියෙනවා ලොකු සිදුරක්. පහළින් තියෙනවා කුඩා සිදුරු දෙකක්. මේ ලොකු සිදුර සම්බන්ධ වෙන්නේ භූගත කම්බියට මම මීට කලිනුත් කියලා දුන්නා. ඒක අර්ත් වයර් එකට මේක හරහා පොළොවට සම්බන්ධයක් තමයි තියෙන්නේ මේ. පොළොවට සම්බන්ධයි කියලා පෙන්නන්නේ මෙන්න මෙහෙම සංකේතයක් දානවා. පොළොවට ගිහිල්ලා. අර්ත් එක මේක. පොඩ ඒක අනිත් පැත්තේ ලියමු. මට පොඩ ඉඩ ඕන වෙනවා ඒ පැත්තේ. හරි. අර්ත් එක. පහළ තියෙන සිදුරු දෙකෙන් දකුණු පැත්තේ තියෙන සිදුර සම්බන්ධ වෙන්නේ සජීවී කම්බියට. මේක සම්බන්ධ වෙන්නේ සජීවී කම්බියට. ලයිව් එකට. හරි. ලයිව් එකට L සජීවී කම්බිය. පහළ තියෙන සිදුරු දෙකෙන් වම් පැත්තේ තියෙන සිදුර සම්බන්ධ වෙන්නේ මේකට සම්බන්ධ වෙන්නේ නියුට්‍රල් එක. උදාසීන කම්බියට. ඔන්න විතරයි තියෙන්නේ. හරිද? ලයිව් එකේ තමයි කරන්ට් එක තියෙන්නේ. ටෙස්ටර් එකක් දාලා බලුවොත් ලයිව් එකේ කරන්ට් එක තියෙනවා. ටෙස්ටර් එකේ බල්බ් එක පත් වෙනවා ලයිව් එකට දැම්මම. නියුට්‍රල් එක අර්ත් එකට දැම්මම පත් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් හරි විදිහේ ගෘහ විද්‍යුත් පරිපථයෙන්. මොකද මේක කොහොමත් කරන්ට් එක නැහැ. අර්ත් එකේ යන්නේ මේ විදුලිය කාන්දු වුණොත් නේ. සාමාන්‍ය තත්ත්වයට ඒක කාන්දු වෙන්නේ නැහැ නිසා මේක කොහොමත්. හරිද? දැන් පළවෙනි කාරණාව තමයි ඉස්සර පාවිච්චි කරේ මේ රවුම් සිදුරු තියෙන කෙවෙනි. මොකද ඉස්සර විදුලි උපකරණ වල ආව ප්ලග් එකේ කූරු රවුම් කූරු ආවේ රවුම් කූරු කියන්නේ කූර ටික රවුම් සිලින්ඩර් ආකාරයි. ඒතකොට රවුම් කූරු මේක ඇතුළට දාන්න එපැයි. ඒ නිසා සිදුරුත් රවුම් වෙලා තමයි ආවේ. මම මේ ඇන්දෙත් ඒකයි ඒ විදිහට. නමුත් මේ රවුම් සිදුරු ආපු එකේ ප්‍රශ්නේ තමයි ඉක්මනට මේක ගැලවෙන්න ඉඩ තියෙනවා. රවුම් සිදුර සිලින්ඩර් ආකාරයෙන් රවුමෙන් එළියට අර සිලින්ඩර් ආකාර කූරු මේකට ප්ලග් කරාට ටක් ගාලා ගැලවිලා එන්න පුළුවන්. ඒක නිසා මේකට හදලා තියෙනවා වර්තමානයේ හදලා තියෙන කොටු සිදුරු තියෙන්නේ. සිදුරු කොටුවක් වගේ. එතකොට අර ප්ලග් එකේ කූරුත් කොටු ආකාර. දැන් වර්තමානයේ හැම විදුලි උපකරණයකම ඒකට විදුලිය ලබා දීමට තියෙන වයර් එකේ කෙලවර තියෙන ප්ලග් එකේ කූරු කොටුයි. කොටු කූරු තියෙන්නේ. ඒ නිසා ඇත්තටම දැන් හැම ගෙදරකම වගේ හයි කරනත් කඩේ මිලදී ගන්නත් තියෙන කෙවෙනි වල සිදුරු කොටු සිදුරු තියෙනවා. එතකොට මොකද්ද සර් මේකේ වාසිය? දැන් මේ කොටු සිදුරු මෙහෙම හයි කරාම හොඳට අර ඒකේ පොඩි ගැට්ටක් වගේ තියෙනවා. ඒ නිසා මේක ඇතුළට හයි කරාම හොඳට හිර වෙලා තද වෙලා හිටිනවා. හොඳට හිර වෙලා තද වෙලා හිටිනවා. ඒ නිසා මුළු ලෝකෙම වගේ අද පාවිච්චි කරන කෙවෙනි වල සිදුරුත් කොටුයි පේනු ඒවත් ප්ලග් වල කූරුත් කොටු කූරු තමයි තියෙන්නේ. ඒ පළවෙනි එක. නමුත් තාමත් සමහරක් වෙලාවට පැරණි කලින් හයි කරපු කෙවෙනි වල මේ රවුම් සිදුරු තියෙන එක තියෙනවා. හරිද? එතකොට අපිට දැන් ප්‍රශ්නයක් තියෙනවා එතකොට. සිදුරු රවුම් වෙලාස ප්ලග් එකේ කූරු කොටු වුණොත් මොකද වෙන්නේ? හයි කරන්න බෑ.
හයි කරන්න බෑ. ඒකෙම අනිත් පැත්ත තියෙනවා. සිදුරු කොටු වෙලාස කෙවෙනියේ ප්ලග් එකේ කූරු රවුම් වුණොත් මොකද වෙන්නේ? ඒත් හයි කරන්න බෑ. රවුම් සිලින්ඩර් ආකාරයව මේකට දාන්න බෑ. එතකොට අපිට වෙන මල්ටි ප්ලග් එකක් ගන්න වෙනවා. මල්ටි ප්ලග් දැනට හදලා තියෙනවා. ඒවයි තියෙනවා මේ සිදුරු වලට ගැලපෙන ප්ලග් එකේ කූරු තියෙනවා. අනිත් පැත්තේ සිදුරු තියෙනවා රවුම් කූරු. ඒවා දාලා ගහන්න පුළුවන්. මේකෙත් ඒ විදිහට කරගන්න පුළුවන් අනිත් පැත්ත. හරිද? ඉතින් දැන් මුල්ම කාලෙදී ආපු කෙවෙනි මෙන්න මේ විදිහට තමයි තිබුණේ. හරි පස්සේ මේ කොටු සිදුරු ආවේ. මේ විදිහට තිබුණේ. දැන් මේ විදිහ තිබ්බම හරිද? දැන් මේකේ භූගත කම්බියේ කරන්ට් එක නැහැනේ. විදුලිය නැහැනේ. උදාසීන කම්බියෙත් විදුලිය නැහැනේ ස්වාමින් වහන්සේ. ඒ වුණාට සජීවී කම්බියේ විදුලිය තියෙනවනේ. දැන් මේ වගේ එකට රෙස්ටර් එකක් දාලා බැලුවොත් කරන්ට් එක තියෙනවා. දැන් පොඩි ළමයි ඒ කියන්නේ නොදරු ඔය අවුරුදු 2 3 ළමයි ඇවිද ගන්න පුළුවන්. ඇවිදිනවා දුව පැන ඇවිදිනවා. නමුත් මේ විදුලිය සම්බන්ධව තියා වෙනත් කිසිම දෙයක් ගැන ලොකු අවබෝධයක් නැහැ. එහෙම පොඩි ළමයි මොකද කරන්නේ? ගිහිල්ලා මේවට කම්බි කූරු දානවා, ඉරටු දානවා. ඉරටු වලට සාමාන්‍ය කරන්ට් එක එන්නේ නැහැ. ඒ වුණාට ඉතින් නරක වෙලාවට එන්නත් පුළුවන්. කම්බි කූරු දානවා. මේ සිදුරු වලට දානවා. දානකොට මොකද වෙන්නේ? මේකට කම්බි කූරක් දැම්මොත් මොකද වෙන්නේ? පොඩි කාට කරන්ට් එක වදිනවා. ඇයි? මේකේ සජීවී කම්බියනේ. කම්බි අර විදුලිය එනවනේ. එයාගේ ඇඟ අරා පොළොවට යන්න හදනවා. පොඩි අය දන්නේ නැහනේ ඕවා. පොඩි අය සෙල්ලම් කරන ගමන් කම්බි කූරු, කොණ්ඩ කටු මේක අස්සට දානවා. මේකට දැම්මොත් නම් කරන්ට් එක නැත්තම් බේරෙනවා. මේක අස්සට දැම්මොත් කරන්ට් එක වැදිලා වෙනවා. අන්න ඒ අනතුරු ඉස්සර බහුලව සිද්ධ වුණා. ඒ නිසා පස්සේ කාලෙකදී මොකද කරේ? මේක නතර කරගන්න ඕන නිසා මේ කෙවෙනි පැත්තෙන් හයි කරලා එව්වා ස්විච් එක. පොඩි ස්විච් එකක් හයි කරලා එව්වා. හරි. ස්විච් එකක් මෙහෙම හයි කරලා එව්වා. මේදී පැත්තේ. හරිද? ඕම ස්විච් එකක් හයි කරලා එව්වා. එතකොට මොකද වෙන්නේ? මේ ස්විච් එක ඕෆ් පහලට ඔන් උඩට ඕෆ්. උඩට තද කරුවොත් ඕෆ්. දැන් මේ උඩට තද කරලා තියෙන ඕෆ් වෙලා තියෙන පහලට තද කරුවොත් ඔන් වෙනවා. දැන් මේකදී මේ පහලට තද කරලා එතකොට මෙහෙන් එළියට පැනලා ඔන් වෙලා මේක තියෙන්නේ ඕෆ්. දැන් මොකද වෙන්නේ? මේක ඕෆ් කරලා නම් තියෙන්නේ සජීවී කම්බියට කරන්ට් එක එන්නේ නැහැ. කොහොමත් උදාසීන සහ භූගත එකේ නැහනේ. මේකට එන්නේ නැහැ. මොකද මේ ස්විච් එක හරහා තමයි සජීවී කම්බිය හයි කරලා තියෙන්නේ මෙහෙම. ඇත්තට මේකේ අභ්‍යන්තර විව්වේ මම පෙන්නුවොත් මෙන්න මේ විදිහට තියෙන්නේ. අභ්‍යන්තර විව්වේ දැන් මෙහෙම කෙවෙනිය තියෙනවා නම් හරිද? මෙතනනේ ස්විච් එක තියෙන්නේ. මේ තියෙන සිදුරු තුනනේ. ලයිව් එක එවලා තියෙන්නේ මෙහෙම. මෙතනින්. ඉතින් සජීවී කම්බිය මෙහෙම ඇවිල්ලා මෙතන ස්විච් එකේ. මෙතන ස්විච් එකෙන් ගිහිලා තමයි මේකට යන්නේ. සජීවී කම්බිය. අර්ත් එකට. මේ ලයිව් එකට. මේ විදිහට. හරි. නියුට්‍රල් එක මේ විදිහට සාමාන්‍ය තියෙනවා. ඒකට ස්විච් ඕන් එකේ කරන්ට් එක නැහැ. හරි. නියුට්‍රල් එක මේ විදිහට ගිහිල්ලා තියෙනවා. අර්ත් එක මෙතන මේ විදිහට ගිහින් තියෙනවා. හරි. එතකොට මෙතන පොඩි ස්විච් එකක් තියෙන මේ. ස්විච් එක ඕෆ් නම් මේකට කූරු දැම්මට වැඩක් නැහැ. මෙතන ස්විච් එක ඕෆ් නම් ධාරාව මෙතනට එන්නේ නැහැ. ඒක නිසා මේකට පොඩි අය කම්බි කූරු දැම්මට එතකොට ඒගොල්ලන්ට කරන්ට් එක වදින්නේ නැහැ. මොකද ස්විච් හැබැයි ස්විච් ඕෆ් කරලා තියෙන්න ඕනේ. පාවිච්චි කරන වෙලාවට මේකට කරන්ට් එක ප්ලග් එක හයි කරලා මෙතන ස්විච් එක ඔන් කරනවා. ඔන් කරාම ධාරාව වෙනවා වැඩ කරනවා. ඉතින් ඒක අර ආරක්ෂාවට තමයි පස්සේ කාලෙක මුලින් හදපු ඒවා මේව නැහැ. මෙතන පැත්තෙන් පොඩි ස්විච් තිබුණේ නැහැ. පැරණි කෙවෙනි වල තිබුණේ නැහැ. පස්සේ ආරක්ෂාවට තමයි ඒක එව්වේ. තේරුණාද? හරි. ඉතින් මේක තමයි කෙවෙනිය. කෙවෙනිය කියන්නේ ප්ලග් සොකට්. මේවා තියෙන්නේ ගෘහ විද්‍යුත් පරිපථයේ බිත්ති වලට හයි කරලා තියෙන්නේ. විදුලි උපකරණ වලට විදුලිය ලබා දීම සඳහා එම විදුලි උපකරණ වල කෙළවර තියෙන පේනු සවි කිරීමට ගෘහ විද්‍යුත් පරිපථයේ පිහිට ඇති ස්ථාන වලට අපි කියනවා කෙවෙනි කියලා. කෙවෙනි. හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ කෙවෙනි එක සිදුරු තුනයි. ඉහළින් තියෙන සිදුර භූගත කම්බියට, පහළ තියෙන සිදුරු දෙකෙන් දකුණු පැත්තේ සිදුර සජීවී කම්බියට, වම් පැත්තේ සිදුර උදාසීන කම්බියට. වම් පැත්තේ සිදුර උදාසීන කම්බියට. හොඳයි එහෙනම් අපි කියවලා බලමු.
මේ බලන්න. කෙවෙනි. අපගේ විදුලි උපකරණයකට විදුලිය ලබා ගැනීම කෙවෙනි හරහා සිදුවේ. කෙවෙනියකට සජීව උදාසීන භූගත රැහැන් සම්බන්ධ වේ. කෙවෙනියක දකුණු පස අග්‍රයට සජීවී කම්බියද වම් පස අග්‍රයට උදාසීන කම්බියද සවිකල යුතුය. ඒතර ඉහළින් තියෙන එක භූගත කම්බිය බව මතක තියාගන්න ඕනේ. මේ අර්ත් එක ලයිව් එක නියුට්‍රල් එක. පැහැදිලි? හරි. කෙවෙනි. ඊළඟට පේනු. පේනු කියන්නේ මොනවද? ඒවා තියෙන විදුලි උපකරණවල කියලා මං කිව්වා. කෙවෙනි තියෙන්නේ ගෘහ විද්‍යුත් පරිපථයේ අපේ ගෙදර බිත්ති වලට හයි කරලා පොයින්ට් එක ඒකට හයි කරන්න ඕනේ ප්ලග් වලට තමයි පේනු කියන්නේ. ඒක ප්ලග් නැහැනේ ගෘහ විද්‍යුත් පරිපථයේ. ප්ලග් තියෙන උපකරණවල. අයන් එකේ වයර් එකේ කෙලවර ප්ලග් එක තියෙනවා. එකෙන් තමයි අයන් එකට විදුලිය අරගෙන ගිහලා දෙන්නේ. වයර් එක දිගේ යවන්නේ වයර් එකට අරන් දෙන්නේ කෙවෙනියෙන් ප්ලග් එක. හරිද? ටීවී එකේ කෙලවර ප්ලග් එක තියෙනවා. රේඩියෝ එකේ වයර් එකේ කෙලවර ප්ලග් එක තියෙනවා. එතකොට ශීතකරණයේ කෙලවර ප්ලග් එක තියෙනවා. හරි. මේ වගේ සෑම විදුලි උපකරණයකටම ඒකට විදුලිය සපයන වයර් එකේ කෙලවර ප්ලග් එකක් තියෙනවා. එතකොට මේ ප්ලග් එක හේවත් පේනුව කෙවෙනියට සම්බන්ධ කරාම කෙවෙනියේ ඉඳලා පේනුව හරහා විදුලි උපකරණයට විදුලිය ලැබෙනවා. ප්ලග් එක හේවත් පේනුව කෙවෙනියට සම්බන්ධ කරාම කෙවෙනියේ ඉඳලා පේනුව හරහා වයර් එක දිගේ විදුලි උපකරණයට විදුලිය ලැබෙනවා. දැන් මේ පේනු ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. පේනු හේවත් ප්ලග් ප්‍රධාන වර්ග දෙකයි. කූරු ගාන පදනම් කරගෙන තමයි පින් ගාන පදනම් කරගෙන තමයි මේ ප්ලග් ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරලා තියෙන්නේ. සමහර ප්ලග් වල තියෙන පින් දෙකයි. පින් දෙකයි තියෙන්නේ. 2 පින් ප්ලග්. 2 පින් ප්ලග්. සිංහලෙන් කියනවා දෙකුරු පේනු. දෙකුරු පේනු. සමහර ප්ලග් වල පින් 3ක් තියෙනවා. ඒවට කියනවා තුන්කුරු පේනු. තුන්කුරු පේනු. එතකොට සමහර විදුලි උපකරණ වල වයර් එකේ කෙලවර දෙකුරු පේනුවක් තියෙනවා. සමහර විදුලි උපකරණ වල වයර් එකේ කෙලවර තුන්කුරු පේනුවක් 3 පින් ප්ලග් එකක් තියෙනවා. ඒ මොන වගේද? විදුලි උපකරණයේ බාහිර ආවරණයේ ලෝහ නම් විදුලි උපකරණයේ බාහිර ආවරණයේ ලෝහ නම් බොහෝ වෙලාවට ඒකේ වයර් එකේ කෙලවර තියෙන 3 පින් ප්ලග් එකක්. ඇයි ඒ? 2 පින් එකේ 3 පින් එකේ වෙනස මොකද්ද? 2 පින් එකේ තියෙන පින් දෙකෙන් එකක් ලයිව් එක අනික් එක නියුට්‍රල් එක. සජීවී කම්බිය උදාසීන කම්බිය. 2 පින් එකේ සජීවී කම්බිය උදාසීන කම්බිය. 3 පින් එකේ සජීව කම්බිය උදාසීන කම්බියට අමතරව භූගත කම්බියකුත් තියෙන. ඒක 3 පින් වෙන්නේ. අමතරව 2 පින් එකට වඩා 3 පින් එකේ වැඩි වෙන පින් එක තමයි භූගත කම්බිය. හරිද? භූගත කම්බිය. එතකොට මේ භූගත කම්බියක් ඕන වෙන්නේ ඇයි? භූගතයක් ඕන වෙන්නේ විදුලිය කාන්දු වුණොත් කාන්දු වෙච්ච විදුලිය පොළොවට ගමන් කරන්නත් ඒ වගේම අර පැන්නුම් ස්විච් එක ක්‍රියාත්මක කරලා ස්වයංක්‍රීයව විදුලිය ලැබීම නතර කරන්න. හානිය වළක්වන්න. පුද්ගලයාට උපකරණයට හානිය වළක්වන්න. එතකොට මේක භූගත කම්බියක් ඕන වෙන්නේ විදුලිය කාන්දු වෙනවා නම්. එහෙම නැත්නම් කාන්දු වීමේ අවදානම වැඩි විදුලි උපකරණවල. දරුවනේ පිටින් බාහිර ලෝහ ආවරණයක් තියෙන උපකරණවල විදුලිය කාන්දු වීමට ඇති හැකියාව වැඩි. ඇයි? මොකද ඔබ දන්නවා විදුලි උපකරණයක ඇතුලේ විද්‍යුත් පරිපථයේ ඇතුලේ විදුලිය ගමන් කරනවා. ක්‍රියාත්මක වෙන වෙලාවේ. පිටින් තියෙන ලෝහ නම් ඇතුලේ තියෙන විදුලිය ලෝහ වලට හරිය පහසුවෙන් එනවනේ. ලෝහ විදුලිය හොඳින් සන්නයනය කරයි. ලෝහ විද්‍යුතය හොඳින් සන්නයනය කරනවා. ඒ නිසා පිටින් තියෙන විදුලිය නම් සමග පිටින් තියෙන ලෝහ නම් ඇතුලේ ගමන් කරන පරිපථයේ ගමන් කරන විදුලිය පිටතට එන්න තියෙන හැකියාව වැඩි. පිටතට එන්න තියෙන හැකියාව වැඩි. එහෙම පිටතට ආවොත් විදුලිය කාන්දු වෙනවා. එහෙම කාන්දු වුණොත් ඒ කාන්දු වෙච්ච විදුලිය පොළොවට යවන්නත් උපකරණයට සහ පුද්ගලයන්ට එවිලි සිදුවන හානිය වළක්වන්න ට්‍රිප් එක ඔෆ් වෙන්නත් අනිවාර්යෙන් භූගත කම්බියක් තියෙන්න ඕනේ. මොකද මේ බාහිර ආවරණයට තමයි භූගත වයර් එක සම්බන්ධ වෙන්නේ.
ඒතර කාන්දු වෙච්ච විදියට ටක් ගාලා භූගත කම්බිය දිගේ පොළොවට යනවා. අන්න ඒ නිසා එවැනි විදුලි උපකරණ වලට විදුලිය ලබා දෙන්න 3 පින් ප්ලග් එක තියෙනවා. 3 පින් ප්ලග් එක තුන්කුරු පේන. මොනවද ඒ වගේ බාහිර ලෝහ ආවරණ තියෙන උපකරණ අපේ ගෙවල් වල? විදුලි කේතලය, ඉලෙක්ට්‍රික් කෙටල් එක. පිටින් බාහිර ලෝහ ආවරණයක් නම් තියෙන්නේ අනිවාර්යෙන් ප්ලග් එක 3 පින් ප්ලග් එකක්. කේතලයේ කෙලවර තියෙන. තව එකක් තමයි අයන් එක. හුඟක් අයන් වල පිටින් බාහිර ලෝහ ආවරණයක් තියෙනවා 3 පින් ප්ලග් එකක් තියෙන. විදුලිය මදින ගමන් අතේ ගෑවුනොත් එම් පිච්චෙන්නත් පුළුවන්. ඊට අමතරව විදුලිය කාන්දු වෙලා අතට කරන්ට් එක වදින්නත් පුළුවන්. ඒක වලක්වන 3 පින් ප්ලග් එකක් දාතර භූගත කම්පිය දෙන ටක් ගාලා භූගත වෙනවා. හරිද? තව එකක් තමයි හීටර් එක. වතුර උණු කරන්න පාවිච්චි කරන හීටර් එක. හීටර් එකේ තර ලෝහ දඟරයක් නේ තියෙන්නේ. ඒක නිසා ඕකේ ගෑවුනොත් කරන්ට් එක වදින්න පුළුවන් නිසා 3 පින් ප්ලග් එකක් තියෙනවා. 3 පින් ප්ලග් එකක් තියෙනවා. හැබැයි බාහිර ලෝහ ආවරණයක් නැති බාහිර ප්ලාස්ටික් ආවරණයක් තියෙන බාහිර ප්ලාස්ටික් ආවරණයක් තියෙන විදුලි උපකරණ වලින් විදුලිය කාන්දු වීමට ඇති හැකියාව හරි අඩුයි. ඇයි? ඇතුලේ උපකරණයේ ඇතුලේ පරිපතේ විදුලිය ගමන් කෙරුවත් ප්ලාස්ටික් කියන්නේ විද්‍යුත් පරිවාරක ද්‍රව්‍යයක්. එතකොට පිටින් ප්ලාස්ටික් නම් තියෙන්නේ. අපේ අත ගෑවුනත් ගෑවෙන්නේ පිට ආවරණේ. ඒක ප්ලාස්ටික්නේ. එතකොට විදුලිය කාන්දු වෙන්නේ නැහැනේ ප්ලාස්ටික් කරා පිටතට. ඒ නිසා පිටත ප්ලාස්ටික් හෝ වෙනත් පරිවාරක ආවරණයකින් සමන්විත විදුලි උපකරණ වලට විදුලිය ලබා දෙනකොට ඒ වයර් එකේ කෙලවර තියෙන 2 පින් ප්ලග් එකක්. දෙකුරු පේනුවක්. දෙකුරු පේනුවක් තියෙන. පැහැදිලි කරගත්තා? දෙකුරු පේනුවක් තමයි තියෙන්නේ. හොඳට අවබෝධ කරගන්න. බාහිර ලෝහ ආවරණයේ සහිත උපකරණ වලට විදුලිය ලබා දීම සඳහා එම විදුලි උපකරණ වල කෙලවර තුන්කුරු පේනුවක් තියෙනවා. වැඩිපුර තියෙන එර්ත් වයර් එක විදුලිය කාන්දු වීමට නැඹුරු වැඩි වෙන උපකරණ වල කාන්දු විදුලිය භූගත වයර් එක හරහා පොළොවට ගිහිල්ලා හානිය වැළකෙන නිසා සහ ට්‍රිප් ස්විච් එක ඕෆ් කරන්න ඕන නිසා තමයි එහෙම තියෙන්නේ. බාහිර ලෝහ ආවරණයක් නැති විදුලි උපකරණ වලට විදුලිය දෙන්න එම උපකරණ වල වයර් එකේ කෙලවර තියෙන 2 පින් ප්ලග් එකක්. දෙකුරු පේනවා. මොකද ඒවෙන් විදුලිය කාන්දු වීමේ නැඹුරු අඩුයි, තා අඩුයි. ඒ නිසා භූගතයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? එතකොට දෙකුරු පේනුවක් මොන වගේද? අපි ඇඳලා බැලුවොත් නිකන් දෙකුරු පේනුවක් මෙන්න මේ වගේ අඳින්න පුළුවන් නේද? දෙකුරු පේනුවක් නේ. තියෙන වයර් එක ඔය වගේ නේද? ටිකක්. ඔන්න දෙකුරු පේනුවක්. ලයිව් එකයි නියුට්‍රල් එකයි. හරි. තුන්කු මේක තියෙන්නේ බාහිර ලෝහ ආවරණයක් නැති විදුලි උපකරණ වල විදුලිය සපයන ලයිව් එකයි නියුට්‍රල් එකයි. එතකොට මේක කොයි පැත්තට හයි කරුවත් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මේක දැන් ප්ලග් සොකට් එකට මේක මෙහෙම හයි කරුවත් මෙහෙම හයි කරුවත් ප්‍රශ්නයක් නැහැ. එකක් ලයිව් එකක් නියුට්‍රල් වෙනවනේ. ප්‍රශ්නයක් නැහැ කොහොම හයි කරුවා. තුන්කුරු පේනු. බාහිර ලෝහ ආවරණයේ සහිත විදුලි උපකරණ විදුලිය සපයන තුන්කුරු පේනු. මේ දෙකුරු පේනුව. ඒකට අපිට කියන්න පුළුවන් දෙකුරු පේනුව. දෙකුරු පේනුව. දෙකුරු පේනුව. දැන් තුන්කුරු පේනුවක් බලමු. තුන්කුරු පේනුවක් මොන වගේද? try කරමු දාන්න අපි. උත්සාහ කරමු නේ. අපිට පුළුවන්. තුන්කුරු පේනුවක් මෙහෙම. නොම ඔන්න ඔය විදියට
පස්සේ පින් 3 ඉහළින් තියෙන ලොකු සිදුරට සම්බන්ධ වෙන කුර එර්ත් එක නිසා ඒකේ කූරත් ලොකුයි. පහළින් තියෙන සිදුරු දෙක කුඩා නිසා කෙවෙනියේ මේ පින් දෙකත් පොඩි කූරු දෙකත් පොඩි. ඔන්නෝම නේ මේ රූප සටහන් අඳින්න පුළුවන් වෙන්න ඕනි විද්‍යාවේදී. හරි වැදගත් රූප සටහන් අඳින එක. එතකොට ওই විදියට. හරි. එතකොට මේකේ වයර් එක අපිට මේ විදියට පෙන්වන්න පුළුවන්. මේ ඔය විදියට. මේකට කියන්නේ තුන් කුරු පේනවා. තුන් කුරු පේනවා. නැත්තම් තුන් කූරු පේනවා කියන්නත් පුළුවන්. තුන් කූරු පේනවා නැත්තම් තුන් කුරු පේනවා. මේ තියෙන එර්ත් එක මේ තියෙන නියුට්‍රල් මේ තියෙන මොකක්ද? අන්න හොඳ ප්‍රශ්නයක්. දැන් අපි පුරුද්දට අපි මේක ලිව්වොත් එහෙම උඩ කොහමද බුගත වෙන්නේ කරන්නේ? අපි හැම වෙලාවෙම ඉගෙන ඉතින් වම් මේ දකුණු පැත්තේ තියෙන ලයිව් එක. එතකොට දැන් මේක ලයිව් මේක නියුට්‍රල් කියලා දැම්මොත් වැරදි. ඇයි සර් වැරදින්නේ? ඉතින් මේක ලයිව් නේ එන්න. මේක නියුට්‍රල් නේ එන්න. නෑනේ. දැන් මේ කූරු තුන මෙහෙම තිබ්බම දැන් මේකනේ කෙවෙනිය. මේකනේ කෙවෙනිය. කෙවෙනිය හරි. මේක එර්ත් එක, මේක ලයිව් එක, මේක නියුට්‍රල් එක. හරි? උදාසීන කම්බිය. දැන් ඔබට මේ තුන්කුරු පේනුව දීලා තියෙන්නේ මේ අතට. එතකොට මේක එර්ත් එක හරි. ඒක කොහොම කරලා දැම්මත් මෙතනට නේ වදින්නේ. දැන් ඔබ කිව්වොත් දකුණු අත පැත්තේ තියෙන්නේ මේක නිසා මේක ලයිව් එක කියලා, මේ කූර ලයිව් එක කියලා. ඔන්න බලන්න දැන් මේ අතර මේක හයි කරන්න බෑනේ. මෙහෙම හරවන්න එපා. හැරෙව්වම දැන් මේ දැන් ඔබ කියනවා නම් මේක ලයිව් එක කියලා. හරිද? ඒ ලයිව් එකට සම්බන්ධ කූර කියලා. එතන මම මගේ මේ පෑන තියාගත්ත ලයිව් එකට සම්බන්ධ කූරට. හරිද? දැන් මේක ප්ලග් කරනකොට එහෙනම් මේක ගිහිල්ලා වදින්නේ නියුට්‍රල් එකටනේ. ඒක නිසා හොඳට මතක තියාගන්න ඕනේ. තුන්කුරු පේනුවක් ඔබේ බුහුණ දිශාවට කූරු තුන තිබ්බොත් ඔබ මේක නම් කරද්දී හරිද? මේක හරි මේක හරි මේක නියුට්‍රල් එක නෙමෙයි මේක ලයිව් එක. මේක ලයිව් එක. මේකයි නියුට්‍රල් එක. මේක ලයිව් එක වුණොත් නෙමෙයි මේ පැත්ත ලයිව් එක වුණොත්. හැබැයි ඔබේ පැත්තට කූරු තුන තියෙනකොට ඔබේ මූණ දෙසට කූරු තුන තියෙනකොට මේකයි වම් පැත්ත එක ලයිව් කරන්න ඕනේ. ඒක ලයිව් නම් මෙහෙම ගිහිල්ලා හයි කරනකොට ඒක ලයිව් එකට වදින්නේ. මේක නියුට්‍රල් එක වෙන්න ඕනේ. එතකොට ඒක මෙහෙම හයි කරන වෙලාවේ නියුට්‍රල් එකට වදින නිසා හොඳට මතක තියාගන්න ඒක. තුන්කුරු පේනුවක් විභාගෙ දෙන උන්ක කියලාට මේ පැත්තට දෙන්නේ නැහැ. අනිත් පැත්තට දෙන්නේ මොකද ළමයි පාඩම් කරන්නේ නිසා. ඔබේ මුහුණ දෙසට කූරු තුන හිටින විදියට තිබ්බොත් දකුණු පැත්තේ තියෙන නියුට්‍රල් එක වම් පැත්තේ තියෙන ලයිව් එක. හරිද? තුන්කුරු පේනවා. ඒතර මටත් ඒකයි මම ටක් ගාලා අපි සාමාන්‍ය පාඩම් කරන් ඉන්න පුරුද්දට දැම්මට මේ වෙලාවේ එහෙමයි. මොකද මේක අනිත් පැත්තට මෙහෙම වෙනවනේ. මේකේ ප්‍රශ්නයක් නැද්ද සර් එහෙම? නෑ. ඒකේ ප්‍රශ්නයක් නෑ. ටූ පින්නේ. ඕක මේ අතර තියලා ටයිප් අයි කරත් මේ අතර අයි කරත් ප්‍රශ්නයක් නෑ. ටූ පින් එකේ ලයිව් නියුට්‍රල් නම් කරන්න ඕනේ නෑ. මේකේ තියෙනවා. හරිද? පැහැදිලිද? තුන්කුරු පේනවා. පැහැදිලිද? තුන්කුරු පේනවා. ඔන්න එහෙනම් තුන්කුරු පේනුවක් බාහිර ලෝහ ආවරණයේ සහිත විදුලි උපකරණ වලට විදුලිය සපයන්න තමයි අපි තුන්කුරු පේනුවක් භාවිතා කරන්නේ. බාහිර ලෝහ ආවරණයක් නැති විදුලි උපකරණ වලට විදුලිය සපයන්න අපි දෙකුරු පේනුවක් භාවිතා කරනවා. right. මොකද්ද කියන්නේ? පේනු විදුලි උපකරණයට සම්බන්ධ රැහැනින් අනෙක් අග්‍රය පේනුවකට සම්බන්ධව ඇත. විදුලි උපකරණයකට කරන්ට් එක සපයන වයර් එකේ කෙළවර තියෙන පේනුවක් ප්ලග් එකක්. පේනුව කෙවිනියකට ඇතුළු කිරීමෙන් විදුලි උපකරණයට විදුලිය සැපේ. මේ පේනුවක් මේ කෙවිනියකට ඇතුළු කරාම කෙවිනිය හරහා පේනුවෙන් වයර් එක දිගේ විදුලි උපකරණයට විදුලිය ලැබෙනවා. දෙකුරු පේනුවා තුන්කුරු පේනු ලෙස
පේනු වර්ග දෙකකි. මේ තියෙන දෙකුරු පේනු, මේ තියෙන තුන්කුරු පේනු. මේ තියෙන සැබෑ රූපේ 2 pin plug දෙකුරු පේනු. හරි දෙකුරු පේනු. දෙකුරු පේනු. ඒ තියෙන කුරු දෙකයි. මේ තියෙන 3 pin plug එක. තුන්කුරු පේනු. එතකොට මේ බලන්න මේ රූපෙත් ඔයාගේ පැත්තට කුරු තුනේ වෙලා තියෙනවා. එතකොට මේක මොකද්ද? භූගත කම්බිය earth එක. මේක පුරුද්දට දාන්න එපා live කියලා. මේක නියුට්‍රල් එක. මේක ළමයි live එක. හරිද? මේක පින් වෙලා වදිනකොට අනිත් පැත්තට live එක දකුණට යනවා, නියුට්‍රල් එක වමට එනවා. හරිද? මෙයාගේ පැත්තෙන් දිහා තියෙන්නේ තුන්කුරු පේන. පැහැදිලිද? තුන්කුරු පේන. ඔන්න තුන්කුරු පේන. හරි. ඊළඟට තුන්කුරු පේනකොට විදුලිය සපයන්නේ සම්බන්ධ කරන්නේ කොහොමද? අපි මෙතනින්ම ගමු ඒක. දැන් හරිද මේ බලන්න. මේකකට නම් වයර් එකක් සම්බන්ධ කරන එක ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මේකේ වයර් මේ ඇතුලේ වයර් දෙකයි තියෙන්නේ. එකක් ලයිව් එකට අනික එතකොට අයිස මොකටද ලයිව් මොකටද නියුට්‍රල් ඒක ප්‍රශ්නයක් නැහැ. රතු වයර් දෙකට සම්බන්ධ කරාම හරි. ඔක ලයිව් නියුට්‍රල් මාරුණත් ප්‍රශ්නයක් නැහැ. මේකේ බෑ. මේකෙන් වෙන්න බෑ. හදිස්සියේ ළමෙක්ට පුළුවන් වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ නමකට විහාරස්ථානෙදි නැත්නම් ගෙදරදී මේ වගේ 3 pin plug එකකට වයර් සම්බන්ධ කරන්න. පළවෙනියටම අනුගමනය කරන්න ඕනේ පියවර මේකයි. තුන්කුරු පේනුවට විදුලිය සම්බන්ධ කරලා ඉස්සල්ලාම තුන්කුරු පේනුවේ කූරු තුන ඔබට පිටුපාලා තියාගන්න. මොකද මේ අතර තියාගෙන බෑනේ. මේ අතර තියාගත්තොත් ලයිව් නියුට්‍රල් මාළු වෙලානේ. ඒ නිසා තුන්කුරු පේනුවේ අග්‍ර තුන කූරු තුන ඔබට පිටුපාලා හිටින විදිහට තියාගන්න. ඒ කියන්නේ මෙහෙම තියාගන්න ඕනේ. ඔන්න බලා ගන්න. හොඳට බලා ගන්න. මෙන්න මෙහෙම තියන්න මම මේ පාටින් අඳින්නම්. හරි මෙන්න මෙහෙම. තුන්කුරු පේනුවේ අග්‍ර තුන ඔබට පිටුපාලා හිටින විදිහට මෙහෙම. හොඳට බලන්න. හොඳට බලන්න. මේ ඔබට පිටුපාලා අග්‍ර තුන තියෙන්නේ. මේ අනික් අග්‍රේ පේන්නේ නැහැ මෙතන. හරි. මේක පේන්නේ නැහැ. එතකොට දැන් ප්ලග් එක කූරු තුන මේ අතර තියලා හරිද? ප්ලග් එක ඇනේ ගලවලා මේ බාහිර ආවරණය අයින් කරන්න. ඇණයක් තියෙනවනේ ඇනේ මැද ඇනේ ගලවලා බාහිර ආවරණය අයින් කරාම ඇතුලේ තියෙනවා ඇන තුනක්. මෙතන එක ඇණයක් තියෙනවා. ඒකට තමයි මේ ඉහළ ලොකු කූර සම්බන්ධලා earth එක. පහළ පොඩි ඇණයක් තියෙනවා. ඒක තමයි මේ පොඩි එක කූර සම්බන්ධලා අනික එක මෙතන ඇණයක් තියෙනවා. හරි. ඒ ඇන තුන ගලවන්න එපා. අර බාහිර ආවරණයට අදාළ ඇනේ ගලවලා බාහිර ආවරණය අයින් කරාම ඇතුලේ ඇන තුනක් තියෙනවා. එකක් earth එකට අනික එක මේ දෙක. දැන් අපි මේ කූරු තුන අරන් ඉන්නේ අපේ මූණ පැත්තට නෙමෙයි විරුද්ධ පැත්තටනේ. එතකොට අපි අර හරි විදියට ලයිව් නියුට්‍රල් නම් කරනවා. මේ earth එකට. මේක earth. හරිද? මේක earth කම්බි. දකුණු පැත්තේ ලයිව් එක. ඇයි අනිත් පැත්තනේ දැන් තියෙන්නේ. මේ පැත්තට අරන් හිටියනම් මේක නියුට්‍රල් මේක ලයිව්. මෙහෙම හැරෙව්වම හරි පැත්තට තියෙනවා. දකුණට සුපුරුදු පරිදි ලයිව් එක. මේක ලයිව්. වමට නියුට්‍රල් එක. වමට නියුට්‍රල් එක. හරි. දැන් තුන්කුරු පේනුවට විදුලිය සපයන වයර් එක තියෙනවානේ. ලොකු වයර් එක. මෙහෙම ලොකු වයර් එකක් තියෙනවා නේ. ඒ වයර් එක ඔම තියෙනවනේ වයර් එක. බලා ගන්න. ඒක පුරුදුයි. මේ වගේ දෙයක් සාමාන්‍යයෙන් අපි නිකන් විද්‍යාව ඉගෙන ගත්තට වැඩක් නැහැ. හදිස්සියකට අපිට 3 pin plug එකකට වයර් එකක් අමුණ ගන්න බැයි නා. හරි. එතකොට මේ වයර් එකේ මෙම ඇතුලේ තියෙනවා තව පොඩි වයර් තුනක්. මේ ලොකු වයර් එක දැන් හිතන්නකෝ අයන් එක කියලා අර නූල් වලින් වගේ උතපු වයර් එකක් තියෙන. නැත්තම් ලොකු ඝනකම් වයර් එක. ඒක ඇතුලේ තියෙනවා පොඩි වයර් තුනක්. එකක් රතු පාට හෝ දුඹුරු පාටයි. රතු හෝ දුඹුරු එකක්. දෙකම නෑ දෙකෙන් එකයි රතු හෝ දුඹුරු. අනික එක නිල් හෝ කළු. අනික එක කොළ. ඒ කොළ එක තමයි earth එකට යන්න ඕනේ. රතු හෝ දුඹුරු එක තමයි live එකට යන්න ඕනේ. නිල් හෝ කළු එක තමයි උදාසීන එකට යන්න ඕනේ. එතකොට අපි මේ මාදිමු රතු පාට තියෙනවා. මේක ඇතුළේ තියෙන එක රතු පාට වයර් එකක්.
ඒක අරන් ගිහිල්ලා ඒ වයර් එක මේකට සම්බන්ධ කරන්න ඕන. රතු වයර් එක මේකට සම්බන්ධ කරනවා. රතු වයර් එකේ කම්බි ටික සුද්ධ කරලා මේ ඇණයට සම්බන්ධ කරනවා. ඊළඟ නිල් පාට වයර් එක තියෙනවා. ඒ නියුට්‍රල් එක. ඒක තියෙන්නේ මේ පැත්තට. නියුට්‍රල් වයර් එකේ කම්බි ටික සුද්ධ කරලා මේ ඇණයට සම්බන්ධ කරනවා. ඊළඟට අර්ත් එක කොළ පාට එක නැත්නම් කොළ මිශ්‍ර කහ තියෙන්නත් පුළුවන්. සමහරකට කහ තියෙනවා බොහොම කලාතුරකින් කහ තියෙනවා. නැත්නම් කොළ මිශ්‍ර කහ නැත්නම් කොළ තමයි සම්මත වර්ණය. ඒ වයර් එකේ කම්බි ටික සුද්ධ කරලා මේකට සම්බන්ධ කරනවා. ඔන්න ඔය විදිහට සම්බන්ධ කරන්නේ. හැබැයි මේ විදිහට සම්බන්ධ කරන්න කූර්තුන ඔබට පිටුපාලා තියාගන්න ඕනේ. ඔබේ මූණ දෙසට කූර්තුන තිබ්බොත් දකුණු පැත්තේ නියුට්‍රල් වම් පැත්තේ ලයිව්. ඔබට පිටුපාලා තියාගත්තම අර කෙවෙනී විදියටමයි. උඩ බූගත දකුණු පැත්තේ ලයිව් වම් පැත්තේ නියුට්‍රල්. තේරෙනවද? ඔන්න ඔය විදිහට කරලා ඊට පස්සේ මොකද කරන්නේ? අර ප්ලාස්ටික් ආවරණය ආයමකින් වහලා ඇනේ තද කරාම ඔන්න ඔබට පුළුවන් 3 pin plug එකට වයර් එක සම්බන්ධ කරගන්න. තේරුණාද? මේ විදිහට තමයි තුන්කුරු පේනුවකට විදුලිය සම්බන්ධ කරන්නේ. එතකොට ඒක තමයි මේ තියෙන්නේ. මේ බලන්න. ඔබට පේනවා කූරු තුන ඔබට පිටුපාල එක කූරක්වත් පේන්නේ නැහැ. දැන් මං ඇඳපු එකේ නම් කූරු දෙකක් විතර මම පේන්න ගත්තේ අනිත් පැත්තට තියෙන්නේ කියලා. මේකේ කූරු තුන කෙලින්මනේ අරන් තියෙන කූරු තුන පේන්නේ නැහැ. මේ තියෙන්නේ. මේ තියෙන ඇන තුන. උඩින් තියෙන එර්ත් එක. බලන්න මේ තියෙන ලොකු වයර් එක 3 හර 9 රැහන්. 3 හර කියන්නේ ඇතුලේ හරයන් තුනක්. ලයිව්, නියුට්‍රල්, එර්ත් කියන හරයන් තුන තියෙන සුනම්ම්‍ය රැහන. නැමින සුළු රැහන. 3 හර 9 රැහනි මැද තියෙන කොළ පාට වයර් එක කියනවා මේ උඩ එකට එර්ත් එකට. මේ බලන්න රතු හෝ දුඹුරු. මේක දුඹුරු පාටින්මයි පේනවා. දුඹුරු පාට එක දකුණු පැත්තේ ලයිව් එකට. නිල් පාට හෝ කළු පාට එක මේ නිල් වගේ තියෙන උදාසීන රැහනට. එතකොට සර් මේ මොකද්ද මේ තියෙන්නේ? ඒ තියෙන්නේ මේ විලායකය ෆියුස් එකක්. මොකද මේකට ඕනට ලොකු ධාරාවක්වත් ෆියුස් එක පිච්චෙනවා. ඒක ආරක්ෂාවට දාලා තියෙන්නේ ඕනට වඩා ලොකු කරන්ට් එකක් ආවොත් උපකරණයට ඒ කරන්ට් එක ගිහලා උපකරණ පිච්චෙන එක නවත්තන්න මෙතන ෆියුස් එක පිච්චෙනවා. ෆියුස් එක පිච්චුනාම මොකද මේක දිගේ වයර් එක දිගේනේ උපකරණයට යන්නේ. දැන් මේක අයන් එකක් නම් වයර් එක දිගේනේ අයන් එකට යන්නේ. නමුත් ලොකු ධාරාවක් આવොත් මෙතන ෆියුස් එක පිච්චෙච්ච ගමන් එතනින් එහාට ලොකු ධාරාවක් වෙන්නේ උපකරණය ආරක්ෂා කරන්න පුළුවන්. ආයෙ ප්ලග් එකක් ගෙනලා හයි කරගන්න ඕනේ. හරිද? පැහැදිලි කරගත්තද? හරි. එතකොට මේ තියෙන දරුවනේ තුන්කුරු පේනවා. පැහැදිලි? එහෙනම් බාහිර ලෝ ආවරණය සහිත විදුලි උපකරණ වල විදුලිය සපයන තමයි අපි මේ තුන්කුරු පේනු පාවිච්චි කරන්නේ. තුන්කුරු පේනු හරහා විදුලිය ලබා ගන්නේ බාහිර ආවරණයේ ලෝවන උපකරණ වෙනුවෙන්. භූගත රැහැනේ අවශ්‍යතාවය වන්නේ විදුලි කාන්දුවක් වී බාහිර ආවරණයට පැමිණෙන විදුලිය ඊට සම්බන්ධව ඇති භූගත රැහැන මගින් භූගත කරන අතර ශේෂ ධාරා පරිපත බිඳින ට්‍රිප් ස්විච් එකද ක්‍රියාත්මක වී විදුලිය විසන්ධි වීමක් ද සිදු කර උපකරණ භාවිතා කරන්නාට ආරක්ෂාව සලසා දෙයි. ඔන්න ඔය කාරණා නිසා තමයි තුන්කුරු පේනු පාවිච්චි කරන්නේ බාහිර ලෝහ ආවරණය. ඒ එර්ත් කම්බිය අර බාහිර ලෝහ ආවරණයට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. පැහැදිලි කරගත්තා? හරි. විදුලි උපකරණයක බාහිර ආවරණය අලෝහ නම් එවැනි උපකරණයක් සඳහා විදුලිය ලබා ගන්නේ දෙකුරු පේනු වලින්. බාහිර ලෝහ ආවරණය බාහිර ආවරණය අලෝහ නම් විදුලිය කාන්දු වීමේ අනතුරක් නැහැ. ඒ නිසා එර්ත් වයර් එකක් අමුතුවෙන් දාන්න ඕනේ නැහැ. ඒ නිසා තියෙන්නේ ප්ලග් එක දෙකුරු පේනුවක් ලයිව් එකයි නියුට්‍රල් එකයි විතරයි එර්ත් එකක් නැහැ. වර්තමානයේ භාවිතා වන විදුලි ස්ත්‍රික්කවලට පවා විදුලිය ලබා ගන්නේ දෙකුරු පේනු හරහායි. ඒ කියන්නේ මෙහෙම දැන් හුඟක් වර්තමානයේ හදන විදුලි උපකරණ බාහිර ලෝහ ආවරණේ නැතුව තමයි හදන්න උත්සාහ කරන්නේ මේ නිෂ්පාදකයෝ. මොකද ලෝහ ආවරණේ තිබ්බොත් අනතුරු සිදු වෙන තියෙන හැකියාව වැඩි. හරි. ඒක නිසා හුඟක් නිෂ්පාදකයෝ මේ ඒ ලෝහ ආවරණ අත්‍යවශ්‍යම තැන්වල දානවා ඇරෙන්න නැත්නම් හුඟක් තැන්වල බාහිර අලෝහ ප්ලාස්ටික් ආවරණයක් දාලා තමයි මේක හදන්න හදන්නේ. නැත්නම් වෙනත් ලෝහ නොවන ද්‍රව්‍යකින් තමයි හදන්නේ. අපි සාමාන්‍යයෙන් දන්නවා ස්ට්‍රික් එකේ පිටින් තියෙන බාහිර ලෝහ ආවරණය. ඒ නිසා ටිකක් පරණ ස්ට්‍රික් වල තුන්කුරු පේනුවම තමයි ප්ලග් එකට තිබ්බේ. නමුත් දැන් වර්තමානයේ නිපදවනවා ස්ට්‍රික් එකේ පතුල විතරක් ලෝහ වලින් නැත්නම් වෙනත් අලෝහ ද්‍රව්‍යකුණු හදන වෙලාවල් තියෙනවා. බාහිර ආවරණේ ප්ලාස්ටික්. මොකක් ප්ලාස්ටික් ස්ට්‍රික් එක තියෙනවා බර අඩුයි දැන්. ඒතර ඒවයි බාහිර ලෝහ බාහිර ආවරණේ ප්ලාස්ටික් නිසා විදුලිය කාන්දු වීමේ අවදානමක් නැහැ. ඒ නිසා එහෙම ප්ලාස්ටික් ආවරණයේ තියෙන අයන් එකක් නම් තුන්කුරු පේනුවක් නෙවෙයි තියෙන දෙකුරු පේන. ඒ නිසා වර්තමානයේ න අයන් උඟක අපි කිව්වට තුන්කුරු පේනු තියෙනවයි කියලා අයන් වල වර්තමානයේ න අයන් ස්ට්‍රික් උඟක දෙකුරු පේනු තියෙන මොකද ඒවයි පිටින්
ප්ලාස්ටික් ආවරණයක් තියෙන්නේ. ඒ ප්ලාස්ටික් ආවරණය එක තාපයට ඔරොත්තු දෙන ප්ලාස්ටික් ද්‍රව්‍යයක්. මේ නැත්නම් රත් වෙනකොට උණු වෙනවනේ ප්ලාස්ටික්. ඒක තාපයට ඔරොත්තු දෙන ප්ලාස්ටික් වර්ගයක්. ඒක නිසා අර විදුලිය කාන්දු වීමේ නැඹුරුව අඩුයි. තේරුණාද? ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ. බාහිර විදුලිය කාන්දු වීමේ නැඹුරුවක් නැති විදුලි උපකරණ වලට විදුලිය දෙන්නේ දෙකුරු පේනු වලින්. බාහිරට විදුලිය කාන්දු වීමේ අවදානමක් තියෙන බාහිර ලෝහ ආවරණයක් තියෙන විදුලි උපකරණ වලට තමයි තුන්කුරු පේනු වලින් විදුලිය ලබා දෙන්නේ. right? හරි. හොඳයි එහෙනම් අපි යන්න හදන ඊළඟට වයර් වලට. ඔව්. ගෘහ විද්‍යුත් පරිපථය සකස් කරද්දී අපි මේ පරිපථය හදනකොට වයර් පාවිච්චි කරන්න එපා. ඒවට කියන්නේ විදුලි රැහැන්. විදුලි රැහැන්. සිංහලෙන් කියන්නේ විදුලි රැහැන්, ඉංග්‍රීසියෙන් කියන්නේ වයරින් කරනවා කියන්නේ රැහැන් ගත කරන. හරිද? එතකොට පුතේ අනිවාර්යයෙන්ම ස්වාමින් වහන්සේ මේ ගෘහ විද්‍යුත් පරිපථයක් හදනකොට විදුලි රැහැන් අත්‍යවශ්‍යයි. සාමාන්‍යයෙන් ලොකු ගයක් වයරින් කරනකොට විදුලි මේ වයර් රෝල් ගොඩාක් ගේනවනේ. මීටර් 1000ක් විතර තියෙනවා සමහර වයර් රෝල් එක. මීටර් 1000, මීටර් 100ක් තියෙන ඒවත් තියෙනවා. හරිද? ඒතකොට ඒ නමුත් ඒ වගේ රෝල් ගොඩක් ගේනවා. මොකද ගොඩක් වයරින් කරන්න ඕනේ. හරි. මේ වයරුත් ඒ ගෘහ විද්‍යුත් පරිපථය හදද්දී ඒ තුලින් ගන්න උපරිම ධාරාව පදනම් කරගෙන තමයි දාන්න ඕනේ වයර් එක තීරණය කරන්නේ. හැම වයර් එකක්ම ගෘහ විද්‍යුත් පරිපථයේ හැම කොටසකටම දාන්න බෑ. හැම වයර් එකක්ම ගෘහ විද්‍යුත් පරිපථයේ හැම කොටසකටම දාන්න බෑ. ඒ ගෘහ විද්‍යුත් පරිපථයේ ඒ කොටස තුලින් ගන්න උපරිම ධාරාව සැලකිල්ලට ගනිමින් තමයි ඒ කොටසට හදන්න පාවිච්චි කරන්නේ වයර් එක තීරණය කරන්න ඕනේ. සාමාන්‍යයෙන් පහන් පරිපථ, ගෙදර ලයිට් වලට විදුලිය දෙන පරිපථය හදනකොට සාමාන්‍ය කෙවෙනි පරිපථ, රේඩියෝ එක, ටීවී එක, ස්ත්‍රික් වගේ සාමාන්‍ය විදුලි උපකරණ ක්‍රියාත්මක කරන කෙවෙනි පරිපථ හදනකොට ඇම්පියර් 6ක ධාරාවක් ඇති. පහන් පරිපථ වලටත් සාමාන්‍ය කෙවෙනි පරිපථ වලටත් ඇම්පියර් 5ක් හෝ 6ක් ඇති. ඒ නිසා ඇම්පියර් 5කට හෝ 6කට ඔරොත්තු දෙන විදිහේ වයර් වලින් තමයි සාමාන්‍ය පහන් පරිපථත් සාමාන්‍ය කෙවෙනි පරිපථත් හදන්නේ. ඒකට ගන්නේ සපල මේ හරස්කඩ වර්ගඵලය. දැන් කම්බිය ගන්න මේකේ කම්බියේ මැද තියෙන කම්බිය, මේ මැද තියෙන කම්බියේ මේ මැද තියෙන තඹ කම්බියක් තියෙනවනේ. මේ තඹ කම්බියේ මේ හරස්කඩ වර්ගඵලය වර්ග මිලිමීටර් 1ක් වූ හරස්කඩ වර්ගඵලය වර්ග මිලිමීටර් 1ක් වූ තනි කම්බියක් තියෙන වයර් තමයි පාවිච්චි කරන්නේ. ඔබ දැකලත් ඇති. නිකන් අලු පාට ආවරණයක් තමයි මේකේ තියෙන්නේ. අලු පාටට උරු ආවරණයක් ටිකක් හයියයි වයර් එක. අලු පාටට උරු ආවරණයක්, රබර් ආවරණය අලු පාටට උරුයි. ඒ රබර් ආවරණේ කපලා ඇතුලේ කම්බිය ගත්තම තනි මහත තඹ කම්බියක් තියෙනවා. ඒ තඹ කම්බියේ මේ හරස්කඩ වර්ගඵලය වර්ග මිලිමීටර 1යි. ඕකට කියන්නේ වයරින් කම්බි. ඔන්න ඒ වගේ වයරින් කම්බි අලු පාට රබර් ආවරණයකින් ආවරණය කළ මැද එක තනි ඝනකම් තඹ කම්බියක් තියෙනවා. ඒ තඹ කම්බි හරස්කඩ වර්ගඵලයේ වර්ග මිලිමීටර් 1යි. මෙන්න මේ වගේ වයර් වලින් තමයි අපි හදන්නේ මොනවද? පහන් පරිපථ. පහන් පරිපථ හෝ සරල කෙවෙනි පරිපථ. පොඩි ධාරාවන් ගන්න පොඩි විදුලි උපකරණ සම්බන්ධ කරන කෙවෙනි පරිපථ හදන්නේ ඒකේ. හැබැයි ලොකු විදුලි ධාරාවක් ගන්න කෙවෙනි පරිපථ. ඒ කියන්නේ මොනවද? ෆ්‍රිජ් එකට, AC එකට, වායු සමීකරණ යන්ත්‍රයට, වොෂින් මැෂින් එකට ටිකක් වැඩිපුර ධාරාව ඕනේ. ඇම්පියර් 13ක් හෝ 15ක් දෙන්න ඕනේ. එතකොට මේක මදි. එතකොට මොකද්ද වයර් කරන්න ගන්න ඕනේ? එතකොට ඒ පරිපථය හදන්න ගන්න ඕනේ. කම්බි 7ක් තියෙන. ඇතුලේ පොඩි කම්බි 7ක් තියෙනවා මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක්. ඇතුලේ කම්බි 7ක් ඇත්තම කියනවා මෙහෙම පොඩි කම්බි 7ක් පොඩි කම්බි 7ක් තියෙන තනි වයර් එකක්. ඒ වයර් එක තනි ඇතුලේ පොඩි කම්බි 7ක්. කම්බි 7ේම සපල වර්ගඵලය. සපල කියන්නේ එක කම්බියක නෙවෙයි කම්බි 7ේම සපල වර්ගඵලයේ වර්ග මිලිමීටර 1.5යි. වර්ග මිලිමීටර 1.5. එතකොට සර් මේකේ එකක වර්ගඵලයේ වර්ග මිලිමීටර එක නම් අරකේ 7ේම නම් ඒ වුණාට 7ක් දාන්න ඕනි. එතකොට ඒක ගෙනියන්න පුළුවන් ධාරාව මේකට වඩා වැඩි. 7ේම සපල වර්ගඵලය
වර්ග මිලිමීටර 1.5යි. කම්බි 7ේම සඵල වර්ගඵලයේ වර්ග මිලිමීටර 1.5 වූ අභ්‍යන්තර කම්බි 7ක් තියෙන වයර් වලින් තමයි අර වගේ ටිකක් වැඩිපුර ධාරාව ගන්න ඇම්පියර් 13 15 ධාරාව ගන්න කෙවෙනි පරිපත හදන්නේ. කෙවෙනි පරිපත හදන්නේ හරිද? සඵල වර්ගඵලයේ වර්ග මිලිමීටර 1.5ක් වූ කම්බි 7කින් යුක්ත විදුලි රැහැන් පාවිච්චි කරන්න ඕනේ ඒකට. සාමාන්‍ය පොඩි පහන් පරිපත සරල කෙවෙනි පරිපත හදන්න වර්ග මිලිමීටර 1.5ක හරස් කඩ වර්ගඵලයකදී තඹ කම්බියකින් යුක්ත විදුලි රැහැන් පාවිච්චි කරනවා. අරකට සඵල වර්ගඵල 1.5ක් වෙච්ච කම්බි 7කින් යුක්ත රැහැන් පාවිච්චි කරනවා. පැහැදිලි? හරි. එහෙනම් අපි බලමු කියවලා. සම්බන්ධක රැහැන් පරිපතයක ගලා යන විද්‍යුත් ධාරාවට ගැළපෙන හරස් කඩ වර්ගඵලයකින් යුත් තඹ කම්බි මේ සඳහා යොදා ගනී. ඇම්පියර් 5ක් හෝ ඇම්පියර් 6 පහන් පරිපත සඳහා වර්ග මිලිමීටර 1ක හරස් කඩ වර්ගඵලයක් මෙතන වර්ග වෙන්නේ වර්ග මිලිමීටර 1ක හරස් කඩ වර්ගඵලයක් සහිත තනි කම්බියකින් යුත් රැහැන් යොදා ගනී. ඇම්පියර් 15 ඇම්පියර් 13 කෙවෙනි පරිපත සඳහා වර්ග මිලිමීටර 1.5ක සඵල හරස් කඩ වර්ගඵලයකින් යුත් තඹ කම්බි 7කින් සමන්විත රැහැන් භාවිතා කෙරේ. හරි. සජීවී කම්බිය සඳහා දුඹුරු හෝ රතු පැහැති PVC ආවරණයක් අපි දන්නවනේ. ලයිව් එකට සාමාන්‍යයෙන් රතු නැත්නම් දුඹුරු තිබ්බත් කමක් නැහැ. උදාසීන කම්බිය සඳහා නිල් හෝ කළු. සාමාන්‍යයෙන් නිල් නැත්නම් කළු තිබ්බත් කමක් නැහැ. භූගත රැහැන සඳහා කහ කොළ PVC ආවරණයක්ද භාවිතා කරයි. earth wire එක පෙන්වන්නේ සාමාන්‍යයෙන් කොළ පාටේ නැත්නම් කොළ මිශ්‍ර කහ. හරි. හොඳයි. මේ තියෙන පහන් පරිපතයක් ඒ විදිහට හදලා තියෙන විදිහ MCB එකක් එහෙම දාලා මේ තියෙන බල්බ් ලයිව් එකට තමයි ස්විච් දාලා තියෙන්නේ ස්විච්. ලයිව් එකට ස්විච් දාලා තියෙනවා. හැම බල්බෙම වෙන වෙනම පාන්නේ කරලා ලයිව් එකට ස්විච් එක දාලා නියුට්‍රල් එකේ ස්විච් නැහැ මේ. මේ තියෙන බල්බ් ටික. හරිද? රයිට්. ගෘහ විද්‍යුත් පරිපතයේ සෑම බල්බයක්ම සහ සෑම කෙවිනියක්ම සමාන්තරගතව සම්බන්ධ වෙති. හොඳට මතක තියාගන්න ඕනේ. විදුලි උපකරණයක මේ විද්‍යුත් පරිපතයකට උපකරණ සම්බන්ධ කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ශ්‍රේණිගත සම්බන්ධය සහ සමාන්තරගත සම්බන්ධය. ශ්‍රේණිගත සම්බන්ධය සහ සමාන්තරගත සම්බන්ධය. හරිද? මම මේක දවසකුත් මේ කලින් පාඩමකදීත් කියලා දුන්නා. අපේ මේ පිරිවෙන් පාඩම් මාලාවෙම ශ්‍රේණිගතව සම්බන්ධ කරනවා කියන්නේ මොකද්ද? සමාන්තරගතව සම්බන්ධ කරනවා කියන්නේ මොකක්ද කියලා. දැන් ගෘහ විද්‍යුත් පරිපතේ හැම උපකරණයක්ම, ඒ කියන්නේ හැම විදුලි උපකරණයක්, හැම බල්බයක්ම, හැම කෙවිනියක්ම සමාන්තරගතවයි සම්බන්ධ වෙලා තින්නේ. ස්වාමින් වහන්සේ ඒක මෙහෙම මතක තියාගන්න පුළුවන්. වැරදිලාවත් ගෘහ විද්‍යුත් පරිපතේ බල්බ ටික ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තිබ්බනම් එක බල්බයක් පිච්චුනොත් අනිත් බල්බ එකක්වත් වැඩ කරන්නේ නැහැ. මොකද ශ්‍රේණිගත සම්බන්ධයේදී ඔක්කොම තුලින් යන්නේ එක ධාරාවක්. එක පාරයි තියෙන්නේ. ඒතර එක බල්බයක් පිච්චුනා කියන්නේ ඉතින් යාට ධාරාව යන්න බෑ. අනිත් බල්බ හොඳට තිබ්බත් වැඩ කරන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැනේ අපේ ගෙදර බල්බ වල. කාමරේ බල්බ එක පිච්චුනාට සාලේ බල්බ එක වැඩ කරන්නේ නැතුව ඉන්නේ නැහැනේ. සාලේ බල්බ එක පිච්චුනාට කුස්සියේ බල්බ එක වැඩ කරන්නේ නැතුව ඉන්නේ නැහැනේ. ඒ කියන්නේ සමාන්තරව. සමාන්තරගතවදී වෙන වෙනම ඒ උපකරණෙට ඒ පාරවල් තියෙනවා. ඒ නිසා ගෘහ විද්‍යුත් පරිපතේ හැම කෙවිනියක්ම හැම බල්බයක්ම සම්බන්ධ වෙලා තියෙන සමාන්තරගතවයි. මේක හරිය වැදගත් වාක්‍යයක්. ගෘහ විද්‍යුත් පරිපතේ සෑම බල්බයක්ම සෑම කෙවිනියක්ම සමාන්තරගතව සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා එක කෙවිනියක් පිච්චුනාට අනිත් කෙවිනි වැඩ කරනවා. එක බල්බයක් පිච්චුනාට අනිත් බල්බ වැඩ කරනවා. අරක හදා ගන්න විතරයි තියෙන්නේ. පැහැදිලි කරගත්තා? හොඳයි. එහෙමනම් ඔන්න අපි ස්විච් ගැන කතා කරා. දෙමන් ස්විච් ගැන කතා කරා. කෙවෙනි ගැන කතා කරා. පේනු ගැන කතා කරා. දිකුරු පේනු, තුම්කුරු පේනු. ඊළඟ විදුලි රැහැන් ගැන කතා කරා. එහෙනම් අපිට දැන් මේ පාඩමේ අවසාන වශයෙන් ගෘහ විද්‍යුත් පරිපතේ භාවිතා කිරීමේදී පිළිපැදිය යුතු ආරක්ෂක පිළිවෙත් කිහිපයක් ගැන කතා කරලා මේ කොටස සම්පූර්ණයෙන් ඉවර කරලා පාඩමේ දෙවෙනි කොටස විද්‍යුත් චුම්බකත්වය සහ විද්‍යුත් චුම්බක ප්‍රේරණයටයි අපිට එන්න තියෙන්නේ. අපි ඊළඟ කොටසේදී ඒ ටික සාකච්ඡා කරනවා. ඒ නිසා මේ ටික හොඳින් පරිශීලනය කරලා හොඳින් අවබෝධ කරගෙන සූදානම් වෙලා ඊළඟ කොටසට එන්න. පාඩමේ දෙවෙනි ප්‍රධාන කොටස විද්‍යුත් චුම්බකත්වය සහ විද්‍යුත් චුම්බක ප්‍රේරණය ආරම්භ කරන්න. හොඳයි. එහෙමනම් ඉදිරි කොටසත් එක්ක හමු වීමේ බලාපොරොත්තු ඇතුව මේ කොටසින් සමු ගන්නවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. සබ්බදානං ධම්මදානං ජිනාති
සියලු දානයන්ට වඩා ධර්මදානය උතුම් වන්නේය යන උතුම් බුදුවදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩී.පී. පිරිවෙන් අධ්‍යාපනය.